හරි. එහෙනම් අපි පටන් ගමු ළමයි. එතකොට අපි ගිය සතියේ හරිත සංකල්පය පාඩමේ භාගයක් කතා කරා. එතකොට අපිට අද තියෙනවා මේ භූමි කළමනාකරණය කියන තැන ඉඳන් කතා කරන්න. අපි කතා කරා ජල කළමනාකරණය ගැන. ඒ කියන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී හරිත සංකල්පයේ යොදාගත හැකි අවස්ථා අපි සාකච්ඡා කරා. එතකොට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී හරිත සංකල්පය යොදා ගන්න පුළුවන් එක අවස්ථාවක් මේ තමයි තවත් එක අවස්ථාවක් තමයි භූමි කළමනාකරණය කියලා කියන්නේ. ඒතර භූමි කළමනාකරණය කොහොමද? ඒ කියන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී අපි භූමියට හානි නොවන විදිහට නැත්නම් ආවම හානියක් වන විදිහට කොහොමද කෘෂිකර්මාන්තය කරන්න කියලා තමයි මේ කොටසදී අපි කතා කරන්නේ. දැන් අපි දන්නවා ළමයි කෘෂිකර්මාන්තය සඳහා අපි අනිවාර්යෙන් භූමිය භාවිතා කරනවා. ඒ කියන්නේ භූමිය තමයි උපස්තරය. භූමිය මත තමයි අපි භෝග වගා කරන්නේ. හැබැයි දැන් නවීන වගා ක්‍රම තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති නේද? ජල රෝපණ වගාව, නිර්පාංශු වගාව, ඒ වගේ වගා ක්‍රම තියෙනවා. ජල රෝපණ වගාව කියන්නේ ජලීය මාධ්‍යයක වගා කරනවා. නිර්පාංශු වගාව කියන්නේ ඒ ක්‍රම තමයි. ඒකදී මේ පසේ නෙවෙයි අපි වගා කරන්නේ. පස් නැතුව, පස රහිතව වගා කරනවා. නමුත් අපි සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේදී ළමයි කෘෂිකර්මාන්තයේ සඳහා උපස්තරය භෝග වගා කිරීම සඳහා උපස්තරයේ විදිහට භූමිය පාවිච්චි කරනවා. එතකොට මේ කාර්යයේදී ළමයි පරිසරයට අයහපත් බලපෑම් ගණනාවක් එල්ල වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා වැඩිවන ජනගහනයට අපේ ලංකාවෙත් ළමයි විවිධ සංවර්ධන ව්‍යාපෘති නේද? ඒ වාගේ හින්දා වගා කළ හැකි භූමි ප්‍රමාණය වේගයෙන් අඩු වෙනවා. දැන් මේ දවස්වල අපි දැකලා තිනවා අපේ පැතිවලත් දැන් අධිවේගී මාර්ග ගොඩ නගනවා. ඒවා ගොඩක් වෙලාවට යන්නේ
කුඹුරු යායවල් උඩින් කුඹුරු ගොඩ කරලා අධිවේගී මාර්ග හදන්න. නේද? එතකොට ජනගහන වර්ධනයත් එක්ක විවිධ සංවර්ධන කටයුතු සහ ඒ ජනතාවට වාසස්ථාන විදිහට මේ භූමිය යොදා ගැනීම නිසා වගා කළ හැකි බිම් වේගෙන් අඩු වෙනවා. නේද? එතකොට දැන් කෘෂිකර්මාන්තයේ සඳහා යොදා ගන්න පුළුවන් භූමි සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. දැන් අපිට එක දෙයක් තමයි මේ වනාන්තර හෙලිපෙහෙලි කරලා මේවට යොදා ගන්න පුළුවන්. නමුත් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? වනාන්තර හෙලිපෙහෙලි කරන්න ගියාම වනගහණය අඩු වෙනවා. දැන් ඉස්සර කාලේ හේන් කෙරුවේ එහෙමනේ. ඉස්සර කාලේ තිබ්බේ ලංකාවේ හේන් ගොවි තැනේදී කරන්නේ ළමයි මේ හේනක් කරලා හේන සාමාන්‍යයෙන් අවුරුදු කීපයක් විතරයි කරන්නේ. අවුරුදු 2-3ක් හේන කරද්දී හේන් භූමිය නිසරු වෙනවා. එතකොට කරන්නේ මේ භූමිය අතෑරලා වෙනත් භූමියක වගා කරනවා. ඒක අතෑරලා දානවා. අතෑරලා දාලා අලුත් කැලෑකැලක් එලි කරගන්නවා. දැන් ඉස්සර කාලේ නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ජනගහණය අඩුයි, වනගහණය ඕන තරම් තියෙනවා වනාන්තර. ඉතින් එතකොට වනාන්තර හෙලිපෙහෙලි කරා කියලා කාටවත් ගැටලුවක් උන්නේ නැහැ. නමුත් දැන් වගා කටයුතු වලට වනාන්තර හෙලිපෙහෙලි කරන්න බෑ. එතකොට වනගහණය අඩු වෙනවා, හරිත වැස්ම අඩු වෙනවා. නේද? ඒක නිසා අපි කෘෂිකර්මාන්තයේදී ඊටාම හොඳින් භූමි කළමනාකරණය යොදා ගන්න ඕනේ. භූමි කළමනාකරණයේදී අපිට මේ වගා කරන්න පුළුවන් දැනට තියෙන භූමි ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් විදියට වගා කටයුතු වලට යොදා ගන්න ඕනේ. ඒක තමයි කළමනාකරණය කියලා කියන්නේ. හරි. එතකොට කෘෂිකාර්මික භූමි කළමනාකරණයේදී මෙන්න මේ කරුණු කීපයක් අපිට දීලා තියෙනවා. මේ කරුණු ගැන අනුගමනය කරන්න ඕනේ. සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි එක තමයි බෑවුම් සහිත ප්‍රදේශ සංරක්ෂණය කරන්න ඕනේ. දැන් අපේ ලංකාවේ ළමයි පහුගිය කාලවලදී ඔයගොල්ලෝ දන්නවා විශාල නායයන් වාගේ දේවල් වුණානේ. මුළු ගම්මාන පිටින් නාය යනවා. ඒතර ඒකට හේතුව තමයි මේ කඳුකර ප්‍රදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීම. නේද? අපේ කඳුකරේ හෙලිපෙහෙලි කරලා තේ වගාව ඒ වාගේ දේවල් වලට යොදාගෙන තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර පස හොදගෙන ගිහින් කාලයක් යද්දි මේ නායයන් වාගේ දරුණු අනතුරු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ බෑවුම් සහිත ප්‍රදේශ සංරක්ෂණය කරන්න ඕන. සංරක්ෂණය කරනවා කියන්නේ ඒවා ස්වභාවික වනාන්තර විදියට පවත්වාගෙන යන එක තමයි කරන්න ඕන. ඒතකොට දෙවෙනි කාරණේ තියෙනවා බෑවුම් අධික කඳු ප්‍රදේශ වගා කටයුතු සඳහා භාවිතා කිරීම අනතුරුදායකයි. දැන් අපේ ඔයගොල්ලෝ දැකලා ඇති ඔය බණ්ඩාරවෙල නේද? මේ පැත්තේ යනකොට මේ පැත්තේ කුඹුරු වගා කරනවා අර හෙල්මලු වගා ක්‍රමය කියලා. ඒ කියන්නේ බෑවුම් සහිත භූමි වලත් වගා කටයුතු කරනවා. හැබැයි අධික බෑවුම් සහිත ප්‍රදේශ වගා කටයුතු වලට යොදා ගැනීම අනතුරුදායකයි කියලා කියනවා. මොකද සාමාන්‍ය ළමයි වගා භූමියක තියෙන්නේ භෝග මේ අපි වගා කරන භෝගේ විතරනේ. ඒතකොට ගොඩක් වෙලාවට පස විවෘතයි. පස විවෘතයි කියන්නේ පසේ ආවරණයක් නැහැ. දැන් වනාන්තරයකට එහෙම නෙවෙයි වනාන්තරයේ ගස් වැවිලා තියෙනවා, තනකොළ වැවිලා තියෙනවා. නේද? එතකොට අර වර්ෂාවක් වුණත් ඉස්සෙල්ලා උස ගස් වලට වැස්ස වැටිලා ඊට පස්සේ ඒ වයින් පල්ලෙහාට බේරලා හිමින් තමයි පසට ජලය එන්නේ. හැබැයි වගා බිමක් එහෙම නෙවෙයි. නේද? වගා බිමක් විවෘතයි. පස ආවරණය වෙලා නැහැ. ඒක නිසා අර වැසි ජලය එක සැරේම පසට එකතු වෙනවා. ඒකින්ද ලොකු ජලයක් කෙටි කාලයක් තුල පතිත වෙලා නායම් ඇති වෙන්න පුළුවන්. පස හොදගෙන යනවා නේද? හොදගෙන ඉන්න නායම් වාගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. නායමක් කියන්නේ පස් තට්ටුවම ගැලවිලා යනවා ළමයි. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේ ජීවත් වෙන ප්‍රදේශේ වුණත් අපේ මේ තියෙන පසේ යට තියෙනවා මව් පාෂාණ තට්ටුවක් කියලා එකක්. මව් පාෂාණ තට්ටුවක් තියෙනවා, ගලක් තියෙනවා. ඒතකොට ඒක උඩ තමයි මේ පස් තට්ටුව තියෙන්නේ. එතකොට බෑවුම් සහිත ප්‍රදේශවල වෙන්නේ දැන් අධික වර්ෂාවකදී පසට වේගෙන් ජලය උරා ගන්නවා. එහෙම උරා ගත්තාම මේ අර දැන් මෙහෙම අපි ගමුකෝ. මං චුට්ටක් මේකෙම අඳින්නම්. දැන් අපි හිතමු මේ විදියට ඇතුලේ තියෙනවා කළු ගල් තට්ටුව. ඔහොම. මේක තනි පාෂාණයක් නෙවෙයි. ඉතින් කොටස් එහෙම තියෙන්න පුළුවන්. ඒක උඩින් තියෙනවා පස් තට්ටුව තියෙනවා මේක උඩින් මෙහෙම. ඔමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට ලොකු වර්ෂාවක් වැටෙනකොට මොකද වෙන්නේ?
මේ වැසි ජලය මේ පොළොවට වැටිලා විවෘත පොළොවක්නේ නේද? දැන් ගස් කොළන් වලින් ආවරණය වෙලා තිබ්බනම් වනාන්තර වලින් ආවරණය වෙලා තිබ්බනම් මේ ජලය එක සැරේ වැටෙන්නේ නැහැ පොළොවට. හිමින් හිමින් පොළොවට උරා ගන්න. හැබැයි මේක එහෙම නෙවෙයි. දැන් විවෘත වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ජලය උරා ගන්නවා. මෙහෙම උරාගෙන පල්ලෙහාට ගලාගෙන ගියාම මේ ගොඩක් යටට යන්නේ නැහැ. පාෂාණ තට්ටුව තියෙන්නේ ළඟින්. එතකොට මොකද වෙන්නේ? මේ පාෂාණ තට්ටුව ඇතුලෙන් මෙහෙම පස හොදගෙන යනවා. මේ පාෂාණ තට්ටු උඩින් මේ පස් ටික හොදගෙන යනවා. එතකොට දැන් නායෑම් ඇති වෙන්න කලින් මේ දකින්න ලැබෙන එක දෙයක් තමයි මේ අර උල්දිය දානවා කියන්නේ. එතකොට මඩ වතුරත් එක්ක මෙහෙම උල්දිය වාගෙනවලු. එතකොට මේ වාගේ තැන් වලින් එළියට එනවා. මේ හොදගෙන යන පස මේ මඩත් එක්කම එළියට එනවා මෙහෙම. ඒ කලින් දකින්න පුළුවන් ලක්ෂණයක්. දැන් මෙහෙම හොදගෙන ගියාම මොකද වෙන්නේ? අර පාෂාණ තට්ටුවත් එක්ක කලින් හොඳට සම්බන්ධ වෙලා තිබ්බ පස් තට්ටුව දැන් මේ පාෂාණය මත ලිස්සලා ගැලවිලා යනවා. එතකොට මේකේ උඩ ගෙවල් හදලා තිබ්බත් නේද? ගස් හිටුවල තිබ්බත් ඒ ගෙවල් ගස් ඔක්කොම ටික ගලවගෙන මේ පස් තට්ටුවම යනවා. ඒක තමයි නායෑමක් කියලා කියන්නේ. එතකොට මේ නායෑම ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ කෙටි කාලයක් තුල අධික වර්ෂාවක් පොළොවට පතිත වීම. හැබැයි ඉතින් ස්වභාවික වනාන්තරයක් වාගේ උතන තිබ්බනම් නායෑමක් ඇති වෙන්නේ නැහැ. මොකද ස්වභාවික වනාන්තර භූමියක එහෙම ලොකු වර්ෂාවක් වැස්සත් ඒ ජලය පසට එක සැරේ උරා ගන්න නැහැ. ටික ටික ගස් දිගේ බේරිලා නේද? එහෙමයි එන්නේ. හරි. එතකොට මේකේ තියෙනවා තුන්වෙනි කාරණේ බලන්න. ඒ කාරණේ අධික වර්ෂාව මගින් දරාගත නොහැකි ජලධාරිතාවක් කෙටි කාලයක් තුල පතිත වීමේදී කඳු නායෑමට ලක් වේ. ඒක නිසා තමයි කියන්නේ මේ බෑවුම් සහිත ප්‍රදේශ වගා කටයුතු වලට පාවිච්චි කරන්න එපා. ඒවා ස්වභාවික වනාන්තර විදියට තියන්න කියලා. ඊළඟ කාරණේ තියෙනවා මෙහෙම වගා භූමි තුල අතුරු භෝග වගා කිරීමෙන් භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්ලු. දැන් භූමි කළමනාකරණයේදී ඒක ඉතාම හොඳ දෙයක්. දැන් අපි දන්නවා අපි ගොඩක් වෙලාවට මේ දැන් අපි හිතමුකෝ පොල්වත්තක් තියනවා කියලා. දැන් නම් පොල් ගණන් අඩු වෙන්නේ නැහැ නේද? නමුත් දැන් ඉස්සර කාලේ නම් අපි පොඩි කාලේ අපිට මතකයි මේ ඔය වෙසක් කාලේට එහෙම පොල් හැදෙනවා හොඳට ගස්වල. ඒතර ඒ කාලේට පොල් බොහොම අඩු මුදලට තමයි යන්නේ. චූට්ටක් ඉන්න ළමයි. හරි. එතකොට මේ දැන් ඒ විදිහට ඒ වාගේ ළමයි වගා බිමක ප්‍රධාන භෝගයට අමතරව අතුරු භෝග වගා කරනවා. දැන් පොල් වත්තක පුළුවන් කෙසෙල් හිටවන්න. නැත්නම් ගම් මිරිස් හිටවන්න. එතකොට අර ප්‍රධාන භෝගයෙන් අපිට ආදායමක් නැති වුණත් සමහරවිට රෝගයක් ඇවිල්ලා හරි නැත්නම් මිල අඩු වෙලා හරි ආදායම නැති වෙන්න පුළුවන්. දැන් ඒ වාගේ වෙලාවට මොකද වෙන්නේ? අර අතුරු භෝග වලින් අමතර ආදායමක් අරගන්න පුළුවන්. දැන් අපේ පැතිවලත් ඒ වාගේ තියෙනවා නේද? මේ අන්නාසි වගා කරනවා සමහර අය. නේද? දැන් ගොඩක් වෙලාවට දැන් බුලත් එහෙම දැන් මේ දවස්වල හරි ගණන් බුලත්. දැන් ඔය මගේ ඉස්කෝලේ තියෙන නාරංගොඩ පැත්තේනේ අපි ඉන්නේ. ඒතකොට නාරංගොඩ පැත්තේ ඕගොල්ලෝ දන්නවද මේ දවස්වල බුලත් කොලයක් රුපියල් 20ට යනවලු සමහර බුලත් කොල. එක කොලයක් රුපියල් 20ට විකුණනවා කියලා මේ ඔය මට ඊයේ පෙරේදා සර් කෙනෙක් හම්බෙලා කිව්වා. ඒ කියන්නේ ලොකු බුලත් ඉතින් ඒවා. ඉතින් ඒ විදිහට දැන් ඒගොල්ලෝ අතුරු භෝග වලින් තමයි ලොකු ආදායමක් ගන්න. ඒතර භූමි කළමනාකරණයේදී ඒ කාරණේ ඉතාම වැදගත්. නේද? දැන් මේ දවස්වල නම් ගොඩක් අය වගා කරනවා. මොකද ගෙවල් වල ඉන්නවනේ මිනිස්සු ගොඩක්. අර රස්සා වලට එහෙම යන්නේ නැති නිසා. ඒතකොට කහ හිටවනවා, ඉඟුරු හිටවනවා, ඕවාගේ බුලත් හිටවනවා. ඒ වගේ අතුරු භෝග වගා කරන්න පුළුවන්. ප්‍රධාන භෝගයට අමතරව අතුරු භෝග. හරි. දැන් මේකේ උදාහරණයකුත් දීලා තියෙනවා. තේ වගාව සමග පොල්, රබර්, ගම් මිරිස් වැනි ආර්ථික භෝග වගාව. රබර් වගා ඉඩම් වල කොකෝවා වගා කිරීම. ගොයම් වගා කරන කුඹුරු වල නියර මත කෘෂි භෝග වගාව. හරි. ඊළඟ කාරණේ තවත් එකක්. ජල පෝෂක ප්‍රදේශ වගා කටයුතු සඳහා යොදා නොගත යුතුය. මොනවද මේ ජල පෝෂක ප්‍රදේශ කියන්නේ? සාමාන්‍යයෙන් අපි ජල පෝෂක ප්‍රදේශ විදියට සැලකන්නේ මධ්‍ය කඳු කරේ. නේද? දැන් ගංගාවල ජල පෝෂක ප්‍රදේශ මධ්‍ය කඳු කරේ. ලංකාවේ. එතකොට ඒවා මේ වගා කටයුතු වලට භාවිතා කරන්න හොඳ නැහැ.
එහෙම වගා කටයුතු වලට පාවිච්චි කරපුවාම ළමයි පස හොදගෙන යනවා. නායයන් ඇති වෙනවා. ඒ වාගේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. අනිත් එක දැන් ගංගාවල ජල පෝෂක ප්‍රදේශ මධ්‍ය කඳුකරේ වාගේම දැන් අපේ ලංකාවේ තියෙනවානේ මේ විවිධ කෘෂිකර්මාන්ත කටයුතු සඳහා හදපු ජලාශ, වැව් වාගේ දේවල්. වැව් වලට අමතරව දැන් මේ මෑත ඉතිහාසයේ හදපු දැන් මෑත කාලේ මේ අලුතින් හදපු ඒවාත් තියෙනවා. වාරි ව්‍යාපෘති තියෙන්නේ. දැන් අපේ මොනවද ළමයි මහවැලි ව්‍යාපෘති වාගේ. දැන් මහවැලි ජලාශ ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. නේද? එතකොට මේ මහවැලි ජලාශ වල එහෙම ඒවා දැන් මේ ජල පෝෂක ප්‍රදේශයක් තියෙනවා. දැන් වැවක ජල පෝෂක ප්‍රදේශය කියන්නේ වැව ඉස්මත්ත. ඒතර වැව ඉස්මත්තේ මිනිස්සු වගා කරන්නේ නැහැ. වනාන්තර ප්‍රදේශයක් තියෙන සාමාන්‍ය වැවේ උඩ වනාන්තරයක් තියෙන. එතකොට ඒ ප්‍රදේශ වගා කටයුතු වල යොදා ගන්න නැහැ. එහෙම යොදාගත්තාම වෙන්නේ ළමයි පස බුරුල් වෙනවා. බුරුල් වෙලා වර්ෂා ජලයත් එක්ක ඒ බුරුල් වෙච්ච පස් හොදගෙන ඇවිල්ලා වැවේ ජලාශේ රොන් මඩ තැම්පත් වෙනවා. එහෙම රොන් මඩ තැම්පත් වෙලා ඒ ජලාශේ ගැඹුර අඩු වෙනවා. කාලයක් යද්දි ජල ධාරිතාව අඩු වෙනවා. දැන් අපේ මහවැලි ජලාශ වල එහෙම ජල ධාරිතාව අඩු වෙලා තියෙනවා. වැස්ස ගමන් පිරෙනවා, පායපු ගමන් හිඳෙනවා. එතකොට ඇත්තටම ඒවා ඒ කාලේ අපේක්ෂා කරපු දැන් ඒ කාලේ අපේක්ෂා කරපු ඒ කාලේ ළමයි දැන් කුෂිකාර්මික කටයුතු වල යොදා ගන්න විදුලි බලය නිපදවන්න ඒ වගේ දේවල් තමයි මේ ඒකින් අපේක්ෂා කරේ. දැන් ඒ දේවල් ලබා ගන්නවා. නමුත් ඒ අපේක්ෂාව තරම් ප්‍රතිඵල නැහැ. අපේක්ෂිත ප්‍රතිඵල ලැබිලා නැහැ. දැන් මේ වාගේ කාලේ ඒ දවස්වල ඕව හදන කාලේ ඒක කඩිනම් මහවැලි ව්‍යාපෘති කියලා ඒ කාලේ හැදුවේ. නමුත් ඒ කාලේ ඒගොල්ලෝ හදනකොට මේ කෙටි කාලයකින් මේකේ ප්‍රතිඵල නැති වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් දැන් ඇත්තට මේවා ජලාශවල පතුලේ රොන් මඩ තැම්පත් වෙලා ජල ධාරිතාව අඩු වෙලා තියෙනවා. ලංකාවේ මහවැලි ජලාශවල. ඉතින් මේ වාගේ කෙටි කාලයකින් ඒවැ ප්‍රතිඵල නැති වෙයි කියලා ඒගොල්ලෝ හිතුවේත් නැහැ. ඒතකොට ඒවට ප්‍රධාන හේතුවක් තමයි මේ ජල පෝෂක ප්‍රදේශ වගා කටයුතු වලට යොදා ගැනීම. ඒක නිසා රොන් මඩ තැම්පත් වෙලා තියෙන්නේ පතුලේ. ඉතින් ඒවා ඉවත් කරන්න ලොකු මුදලක් වැය වෙනවා. එහෙම ඉවත් කරලා ඉතින් මේ නඩත්තු කරන්නත් ඕනේ. හරි. එහෙමනම් ඔය විදිහට භූමි කළමනාකරණයේදී මෙන්න මේ කියන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. හරි. ඊළඟ එක. එතකොට මේ විදිහට ළමයි හොඳ යහපත් තිරසාර කුෂිකාර්මික භූමි කළමනාකරණයකින් ලබා ගන්න පුළුවන් වාසි කීපයක් දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි නිෂ්පාදන ඵලදායිතාවය වැඩි දියුණු වෙනවලු. දෙවෙනි එක නිෂ්පාදන අවදානම අඩු වෙනවා. දැන් අර අතුරු භෝග එහෙම වගා කරපුවාම මේ අවදානම අඩු වෙනවා. දැන් ඇත්තටම දැන් ගොවියෙකුට ළමයි ලොකු අවදානමක් තියෙනවනේ. නේ දැන් මේ කුඹුරු කරනකොට එළවලු වගා කරනකොට ගොඩක් වෙලාවට අපේ ලංකාවේ තියෙන තත්ත්වයක් තමයි අස්වැන්න ගන්න කාලේ මිල අඩු වෙනවා. ඒකට එක හේතුවක් තමයි ලංකාවේ මෙහෙමයි වෙන්නේ. ලංකාවේ දැන් ළමයි දැන් හිතන්නකෝ දැන් අපේ පැත්තේ නම් කුඹුරු වල අපි ගොයන් විතරයි වගා කරන්නේ. නමුත් ඔය වියලි කලාපේ සමහර ප්‍රදේශ තියෙනවා ඒගොල්ලෝ වැස්ස තියෙන කාලට. වැස්ස වැඩිපුර තියෙන කාලට කුඹුරු වගා කරනවා. වැස්ස අඩු කාලට ඊළඟ කන්නේ ඒගොල්ලෝ එළවලු වගා කරනවා. එළවලු හරි මොනවා හරි ආර්ථික භෝගයක් වගා කරනවා. එහෙම වගා කරනකොට ඒගොල්ලෝ කරන්නේ ඔක්කොම එකම භෝගය තමයි වගා කරන්නේ. මිරිස් නම් මිරිස්, තක්කලි නම් තක්කලි. බෝංචි නම් බෝංචි ඒ විදියට. එතකොට මොකද වෙන්නේ? අර වෙළඳ පොළ වටිනාකම අඩු වෙනවා. මොකද ලොකු අස්වැන්නක් එනවා හැමතැනින්ම නේද? එතකොට කාටවත් හරියම මිලක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගොවින්ට ලොකු අවදානමක් තියෙනවා. දැන් අර භෝග කීපයක් අතුරු භෝග වගා කිරීම තුලින් මේ අවදානම අඩු කරගන්න පුළුවන්. එක භෝගයක්කින් ආදායම නැති වුණත් අපිට අනිත් භෝගයෙන් ආදායමක් ගන්න පුළුවන්. නේද? ඊළඟට තියෙනවා ස්වභාවික සම්පත් වල සහ පසේ හා ජලයේ ගුණාත්මක බව ඉහළ නංවන්න පුළුවන් මේ භූමි කළමනාකරණය තුල. පසේ හා ජලයේ ගුණාත්මක බව ඉහළ නංවන්න පුළුවන්. ඊළඟට තියෙනවා ආර්ථික වටිනාකම වැඩි දියුණුවේ. මේ කරුණු හැම එකක්ම ළමයි එකිනෙකට සම්බන්ධයි. ආවපදා අවම වෙනවලු. දැන් අර අපි කිව්වා මේ බෑවුම් සහිත ප්‍රදේශ වගා කටයුතු වල යොදා ගන්න හොඳ නැහැ නේද? එතකොට ඒවා මේ ඒ වාගේ උපක්‍රම යොදා ගත්තාම ඔය නායයන් වාගේ ආපදා අවම වෙනවා. පරිසරයට සිදුවන හානි අවම වෙනවා. ඉතින් මෙන්න මේ කියන වාසි අපිට අත්පත් කරගන්න පුළුවන් යහපත් තිරසාර භූමි කළමනාකරණයක් තුලින්. හරි. රයිට්. එතකොට මේ ළමයි මේ කුෂිකාර්මික ශාස්ත්‍රයේදී මේ හරිත සංකල්පය භාවිතා කරලා
කුෂිකර්මාන්තයේ සිදු කරනකොට අපිට යොදා ගන්න පුළුවන් ඉහළ ඵලදායිතාවයක් තියෙන වගාක්‍රම කීපයක්. ඉහළ ඵලදායිතාවයක් තියෙන වගාක්‍රම කීපයක් දීලා තිනවා අපිට පොතේ. පළවෙනි එක තමයි මිශ්‍ර භෝග වගාව කියන එක. දැන් මේකම තමයි අපි කතා කරේ අර අතුරු භෝග වගා කරන්න ඕනේ කියන කතාවයි. ඒතර මිශ්‍ර භෝග වගාව කියන්නේ එකම බිම් කඩක, කියන්නේ කිසියම් වගා බිමක ප්‍රධාන භෝගයත් එක්ක තවත් භෝග කීපයක් වගා කරනවා. ඒකට අපි කියනවා මිශ්‍ර භෝග වගාව කියලා. එකම බිම් කඩක් තුල එක් ප්‍රධාන භෝගයක් සමග තවත් භෝග එකක් හෝ කිහිපයක් වගා කිරීම මිශ්‍ර භෝග වගාව ලෙස හැඳින්වේ. මේකට කියනවා බහු භෝග වගාව කියලා. බහු භෝග වගාව කියලාත් කියනවා. හරි? මේ තුලින් ප්‍රතිලාභ ගණනාවක් ගත කරගත හැකියිලු. බලන්න මොනවද කියලා. තුලනාත්මකව පසෙන් පෝෂක ලබා ගැනීම නිසා සිදුවන පසේ ගුණාත්මක බව ආරක්ෂා වෙනවා. ඒ මොකක්ද ඒ කියන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා ළමයි වෙළඳ පොලේ ඔයගොල්ලෝ බලන්නකෝ දැන් තියෙනවා බුලත් පෝර කියලා එකක්. පොල් පෝර කියලා එකක් තියෙනවා. එළවලු පොහොර කියලා එකක් තියෙනවා. පළතුරු පොහොර කියලා එකක් තියෙනවා. ඇයි එහෙම එක එක භෝගයට එක එක පෝර දාන්නේ? දැන් මේ ඔක්කොම ගස් එකම ශාක වුණාට මේ එක එක භෝගය පසෙන් ලබා ගන්න ඛනිජ පෝෂක එකිනෙකට වෙනස්. සමහර ඒවා නයිට්‍රජන් වැඩිපුර උරා ගන්නවා. සමහර ඒවා ෆොස්ෆරස් වැඩිපුර උරා ගන්නවා. ළමයි ශාක වලට ප්‍රධාන පෝෂක තුන තමයි NPK කියන්නේ. NPK කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ඔවා තමයි ප්‍රධාන පෝෂක ටික. ඊට අමතරව ශුද්ධ පෝෂක ගොඩාක් තියෙනවා. දැන් විවිධ භෝග වලට අවශ්‍ය කරන මේ ඛනිජ පෝෂක එකිනෙකට වෙනස්. අපි එකම භෝගයක් වගා කරොත් අපි දුම අපි හැමදාම එකම භෝගයක් බඩ ඉරිඟුමයි හිටවන්නේ. වගා භූමිය අපි බඩ ඉරිඟුම හිටවනවා. එතකොට මොකද වෙන්නේ? බඩ ඉරිඟු ශාකයෙන් එයාට අවශ්‍ය ඛනිජ පෝෂක පසෙන් අරගන්නවා. කාලයක් යද්දි මොකද වෙන්නේ? ඒ ඛනිජ පෝෂක ටික පසේ හිග වෙනවා. අදාළ භෝගයේ ඛනිජ පෝෂක ටික පසේ හිග වෙනවා. නේද? එතකොට මොකද වෙන්නේ? දැන් ඒ භෝගය කාලයක් යද්දී ඒ වගා භූමියට අසාර්ථක වෙනවා. ඒ කියන්නේ හරි අස්වැන්නක් එන්නේ රෝග වැඩි, ඒ වාගේ ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි මේ බහුභෝග වගාව තුලින් තුලනාත්මක පසෙන් පෝෂක ඉවත් වෙනවලු. ඒ කියන්නේ අර දැන් එකම භෝගයක් වගා කරපුවාම එකම ඛනිජ පෝෂක නිවත් වෙන්නේ. අර එකේම නෙවෙයි. අර හැම ඛනිජ පෝෂකයක්ම වාගේ නේද තුලනාත්මකව සමතුලිත විදියට සමබර විදියට තමයි පසෙන් ඉවත් වෙන්නේ. එකක් වැඩිපුර ඉවත් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි කොම්පෝස්ට් හරි මොන හරි පොහොර යොදද්දී හැම පෝෂකයක්ම නැවත පසට එකතු වෙනවා. නේද? එහෙමනම් ඒ විදිහට බහුභෝග වගාවෙන් ඛනිජ පෝෂක තුලනාත්මකව පසෙන් ඉවත් වෙනවා. ඒකින්ද පසේ ගුණාත්මක බව ආරක්ෂා වෙනවා. ඊළඟ පස්සේ දෙවෙනි කාරණේ බලන්න විවිධ වර්ගයේ භෝග ඇති නිසා වල් පැලෑටි වර්ධනය හා කෘමි පලිබෝධ හානි අවම වීම. දැන් හිතන්නකෝ දැන් අපි දන්නවා භූමියේ එකම භෝගයක් වගා කරනවා නම් එතකොට ඒ භෝගයට මොන හරි පලිබෝධකයක් ආවොත් මෙයා වේගයෙන් ව්‍යාප්ත වෙනවා ළමයි. ඇයි එයාට අවශ්‍ය කරන ශාකය නේද? ඒ අදාළ කරන ශාකය, එයා යැපෙන ශාකය හැමතැනම තියෙනවා. ඒතකොට එයා වේගයෙන් ව්‍යාප්ත වෙනවා. හැබැයි බහුභෝග වගාවක් තියෙනවා නම්, භෝග වර්ග කීපයක් තියෙනවා නම් එහෙම වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ නැහැ. මොකද මුළු භූමිය පුරාම තියෙන එකම භෝගය නෙවෙයි. එතකොට එක පැත්තකට කොටසකට මේ පලිබෝධකයා ආවත් එතනින් එහාට පැතිරෙන්නේ නැහැ ළමයි. මොකද ඒ ළඟම තියෙන ඒ જાති ගහක් නෙවෙයි වෙන ගහක්. නේද? එතකොට අපිට පුළුවන් ඉක්මනින් මේ ප්‍රතිකාරය යොදවලා ඒ හානි වෙච්ච ශාක ඉවත් කරන්න. ඒ වාගේ පලිබෝධ පාලනයේ වල් පැලෑටි මර්ධනයේ ඒව පහසු වෙනවා. ඊළඟ එක අහිතකර කාලගුණ තත්ත්වවලට ඔරොත්තු දෙමින් ශාක රෝග මර්ධනය කරයි. එතකොට අර දැන් භෝග වර්ග කීපයක් යොදපුවාම තියෙන තවත් වාසියක් මේක. දැන් හදිසිය ළමයි ඇති වෙන්න පුළුවන් මේ වර්ෂාව අඩු වෙන්න පුළුවන්. අපි අපේක්ෂා කරන වර්ෂාපතන නැති වෙන්න පුළුවන්. දැන් භෝග වගාවේදී ඇති වෙන්නේ නැත්නම් වැඩිපුර වැස්ස වැටෙන්න පුළුවන්. නේද? ගම් වතුර හරි මොනවා හරි. නේද? එතකොට එකම භෝගයක් වගා කරලා තිබ්බොත් ඒකෙන් ඒ භෝගය විනාශ වෙලාම යන්න පුළුවන්. නමුත් අපි සමහරට අපි භෝග කීපයක් වගා කරද්දී අර ඉඩෝරේට නැත්නම් මේ වර්ෂාව හිග කාලෙට අඩු ජල ප්‍රමාණයකින් එහෙම මේ ආරක්ෂා වෙලා තියෙන්න පුළුවන් භෝගත් ඔය අතර තියෙනවා. නේද? එතකොට ඒගොල්ලන්ට හානියක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ සමස්ත අස්වැන්න වර්ධනය කරනවලු. අර ඛනිජ පෝෂක එහෙම හොඳින් තියෙන නිසා ළමයි බහුභෝග වගාවේදී තුලනාත්මක වනේ පසෙන් ඉවත් වෙන්නේ. ඒක නිසා සමස්ත අස්වැන්න වර්ධනය වෙනවලු. ඊළඟට අනික් කාරණේ කියලා තියෙනවා
වැඩියස් අනු ලබා දෙන ප්‍රභේද භාවිතා කිරීම මගින් සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් අත් කර දෙයි. ඉතින් මේ වාගේ හරිත සංකල්පයේදී යොදා ගන්න පුළුවන් ඉහළ ඵලදායීතාවයක් සහිත වගා ක්‍රමයක් තමයි බහුභෝග වගා මිශ්‍ර භෝග වගාව කියලා කියන්නේ. බහුභෝග වගාව කියලා මේකට කියනවා. ඊළඟට තව එකක් තියෙනවා ශස්‍ය මාරු ගොවිතැන. ශස්‍ය මාරු ගොවිතැන. නැත්තම් මේකට කියනවා භෝග මාරුව කියලා. මේකෙදි මෙහෙමයි කරන්නේ. මේකෙදි අර බහුභෝග වගාව කියන එකේ වාගේම භෝග වර්ග කීපයක්. හැබැයි මෙහෙමයි වගා බිම ළමයි කොටස් කීපයකට බෙදා ගන්නවා. අපි හිතමු මේ වාගේ වගා බිමක් අපිට තියෙනවා කියලා. එතකොට කරන්නේ මේක බෙදනවා කොටස් හතරකට වාගේ. මේම හතරකට බෙදා ගන්නවා. බෙදා ගන්න මේක තමයි දැන් පළවෙනි එක. මේක දෙක. මේක තුන. මේක හතර. ওই විදිහට වගා බිම කොටස් කීපයකට බෙදා ගන්නවා. බෙදාගෙන මෙන්න මෙහෙමයි කරන්නේ. මේ බලන්න. මෙහිදී ධාන්‍ය භෝගයක්, රණිල භෝගයක්, අල භෝගයක්, එළවලු භෝගයක් යොදා ගැනීම සිදු කරයි. ඒතකොට මෙතන වගා කරනවා පළවෙනි එකේ ධාන්‍ය භෝගය. ඔන්න මෙතන වී ගොවිතැන වී කරනවා. වී වගා කරනවා. මොනවා හරි. දෙවෙනි එකේ රණිල භෝගයක් වගා කරනවා. ඔයගොල්ලෝ දන්නවා රණිල කුලේ ශාක කියන ඒවා මූල ගැටිති වල රයිසෝබියම් කියන බැක්ටීරියාව ඉන්නවා නේද? එතකොට ඒගොල්ලෝ පස සරු කරනවා. වායු ගෝලයේ නයිට්‍රජන් පසට ලබා දෙනවා. ලබා දීලා පස සරු කරනවා. එතකොට දෙවෙනි තැන අපි වගා කරනවා රණිල භෝගයක්. තුන්වෙනි එකේ අල භෝගයක් වගා කරනවා. හතරවෙනි එකේ එළවලුවක් වගා කරනවා. ඊට පස්සේ ඊළඟ කන්නේදී මොකද කරන්නේ? මේව මාරු කරනවා. දැන් මෙතන තිබ්බ මොකද්ද එළවලු භෝගේ ගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ මෙතන තිබ්බ ධාන්‍ය භෝගේ ගන්නවා මෙතෙන්ට. මෙතන තිබ්බ රණිල භෝගේ මෙතෙන්ට ගන්නවා. මෙතන තිබ්බ අල භෝගේ මෙතෙන්ට ගන්නවා. ඔය විදිහට කන්නේ මොකද කරන්නේ? මේව මාරු කරනවා. මේ විදිහට කරකවනවා. එතකොට මේක තමයි ශස්‍ය මාරු ගොවිතැන කියලා කියන්නේ. ශස්‍ය මාරු ගොවිතැන. එතකොට මේක ළමයි ඊටාම හොඳ වගා ක්‍රමයක්. මොකද මේකෙන් බලන්නකො මේ දැන් අපි ගත්තොත් මේ රණිල භෝග හිටවපුවාම පස සරු වෙනවා, පසට නයිට්‍රජන් එකතු වෙනවා කියලා තියෙනවනේ. නේද? එතකොට දැන් අපි හිතමු මෙතන අල භෝගයක් වගා කරපුවා ඔන්න පසෙන් නයිට්‍රජන් වැඩිපුර ඉවත් වෙනවා. ඊට පස්සේ ඊළඟ කන්නේදී රණිල භෝගය මෙතෙන්ට ගත්තාම ඒ පස නැවත සකස් වීම සිද්ධ වෙනවා. පසේ ගුණාත්මක බව දියුණු වෙනවා ඒකට. ඉතින් ඔන්න ඔය විදිහට එක් කන්නේදී භෝගේ මාරු කරන එකට අපි කියනවා මේ ශස්‍ය මාරු ගොවිතැන කියලා. හරි. බලන්න මේකෙත් තියෙනවා මේව ශස්‍ය මාරු හේවත් භෝග මාරු ලෙස හැඳින්වෙන මෙම වගා රටාවේ කිසියම් පිළිවෙලකට අනුව භෝග කීපයක් එකම භූමියේ කන්නෙන් කන්නේට වගා කිරීම සිදු කරයි. ශස්‍ය මාරු ක්‍රමේදී සිව් භෝග මාරුව බහුලව භාවිතා කරයි. සිව් භෝග මාරුව. මේදී ධාන්‍ය භෝගයක්, රණිල භෝගයක්, අල භෝගයක් හා එළවලු භෝගයක් යොදා ගැනීම සිදු කරයි. විවිධ භෝග වර්ග වගා කිරීමෙන් පසේ සෑම ස්තරයකම අඩංගු පෝෂක ලබා ගැනීම විවිධාකාරයෙන් බිම් සැකසීම නිසා පසේ භෞතික හා රසායනික ජෛව ගුණය වැඩි දියුණු වේ. හරි. දැන් එතකොට මේවා අපි කතා කරන්නේ ළමයි මේ දවස්වල බොහොම හොඳ සාකච්ඡා යනවා. මම ඕගොල්ලන්ට අර දැම්ම ගිය සතියේ මේ YouTube channel එක මේ link එකකුත් ඒක බලන්න. ඒක බැලුවේ නැත්තම් ඒකේ තියෙනවා මේ ඔය දැන් මේ දවස්වල අපි කතා කරන මොනවද මේ කාබනික ගොවිතැන ඒවා කරන්නේ කොහොමද කියලා එහෙම ලොකු විස්තර තියෙනවා. මේ අපේ පොතේ තියෙන පාඩම් වලට වඩා ගන්න ගොඩාක් තොරතුරු තියෙනවා ඒව. ඇත්තටම. හරි. ඊළඟ එක තවත් අලුත් දෙයක්. දැන් මේක ළමයි මේ කුෂිකර්මාන්තයේදී අපි අලුතින්ම යොදා ගන්න පුළුවන් දෙයක් සහ යොදා ගනිමින් පවතින දෙයක්. අපේ ලංකාවෙත් මේවා භාවිතා වෙනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට දන්නේ නැහැ. හරි. මොකද ජෛව තාක්ෂණයේ මගින් වැඩි දියුණු කළ භෝග වගාව. ජෛව තාක්ෂණයේ මගින් වැඩි දියුණු කළ භෝග වගාව. මොකද්ද මේ ජෛව තාක්ෂණය කියලා කියන්නේ? මේ රූප සටහන බලන්න. ළමයි මේ රූපේ තියෙන්නේ රන් සහල් කියන එක. මේකට කියනවා රන් සහල් කියලා. මේ ඉන්දුනීසියාවේ දැන් වගා කරන සහල් වර්ගයක්. මේ රන් සහල් කියන එකේ වී ඇටේ මේ හාල් ඇටේ කහ පාටයි. හරියට කැරට් වගේ. එච්චරම කහ පාට නැතුව ඇති මේ ඔය පේනවා ආයේ කහ පාටක් තියෙනවා. හේතුව තමයි ඒ සහල් වල කැරොටින් කියන පෝෂකය තියෙනවා. විටමින් A තියෙනවා. විටමින් A.
දැන් අපි ගොඩක් වෙලාවට කහ පාට එළවලු පළතුරු ඒවැය තමයි විටමින් A අඩංගු වෙනවා. වට්ටක්ක වල තියෙනවා, කැරට් වල තියෙනවා මේ කැරොටින් කියන සංඝටකය. ඒකෙන් තමයි විටමින් A හැදෙන්නේ. එතකොට දැන් ලෝකේ වැඩි ජනගහනයක් ආහාරයට ගන්න දෙයක් තමයි සහල්. සහල් වල පිෂ්ඨය තිබුණට කුරුට්ටේ තන්තු ටිකක් තිබ්බට විටමින් B තියෙනවා කුරුට්ටේ සහල් වල. එතකොට අපි නිවුඩු හාල් කෑවොත් විටමින් B හම්බ වෙනවා, තන්තු හම්බ වෙනවා, ඒ වගේම පිෂ්ඨය හම්බ වෙනවා. හැබැයි ලෝකෙට ළමයි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට ඊටාම අත්‍යවශ්‍ය විටමිනයක් තමයි කැරොටින් නැත්නම් විටමින් A කියලා කියන්නේ. ඒක සහල් වල විටමින් A නැහැ. ඒකට පිළියමක් විදිහට මේ ඉන්දුනීසියාවේ විද්‍යාඥයෝ බැක්ටීරියාවකගේ විටමින් A නිපදවන ජානයක් ගොයම් ගහට බද්ධ කරලා. එතකොට මේ ගොයම් ගහේ විටමින් A නිපද වෙනවා. A නිපදවන විටමින් A සහල් වල ගබඩා වෙනවා. එතකොට ඒවට තමයි රන් සහල් කියන්නේ. එතකොට රන් සහල් කියන්නේ ජානමය වශයෙන් වැඩි දියුණු කළ භෝගයක් කියලා කියනවා. මේවට කියනවා ඉංග්‍රීසියෙන් GM foods කියලා. GM foods. Genetically modified foods කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒතර මේ GM foods නැත්තම් මේ ජානමය වශයෙන් වැඩි දියුණු කළ භෝග ආහාර මේ වෙද්දි ලෝකෙ ළමයි දියුණු රටවල් වල ගොඩාක් වගා කරනවා. දැන් සමහර අය කියනවා මේක හොඳ නෑ කියලා. මේ ජාන වෙනස් කරපු ආහාර වලින් මිනිස්සුන්ටත් විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන් කියලා. හරි. ඉතින් ඒක නිසා මේ සමහර අය මේක ප්‍රතික්ෂේප කරනවා හොඳ නෑ කියලා කියනවා. හැබැයි ඉතින් කොච්චර හොඳ නෑ කියලා කිව්වත් ළමයි ලෝකේ ජනගහනයේ වේගෙන් වැඩි වෙනවා. ඒ වැඩි වෙන ජනගහනට අපි කලිනුත් කිව්වා වගා කළ හැකි මේ භූමි ප්‍රදේශ අඩු වෙනවා. එතකොට මේ වැඩි වෙන ජනගහනයට ආහාර සපයන්න නම් මේ වාගේ ජානමය වශයෙන් වැඩි දියුණු කළ භෝග නිපදවන්නම වෙනවා. අපිත් ඒ වාගේව ආහාරයට ගන්නවා. අපි නොදැනුවත්වම අපේ ලංකාවේ මේවා විකුණන්න බෑ කියලා නීතියක් නැහැ. ලංකාවේ නීතියේ තියෙන්නේ ජානමය වශයෙන් වැඩි දියුණු කළපු ආහාරයක් නම් ඒ ආහාරයේ අසුරුමේ ඒක සඳහන් කරන්න ඕනේ කියලා. GM foods කියලා ගහන්න ඕනේ. ගොඩක් වෙලාවට ලංකාවට පිටරටින් ආනයනය කරන ඔගොල්ලෝ අහලා ඇති ජම්බෝ පීනට් කියලා එකක් තියෙනවා. අර ලොකු රටකජු එක. ඒවා කියනවා ජානමය වශයෙන් වැඩි දියුණු කරපු ඒවා කියලා. ඒතකොට සමහර ඔය ළමයි තියෙනවා මේ ඔය අල බැදපු අල පෙති මඤ්ඤොක පෙති නෙවෙයි අපි ඔය කඩෙන් ගන්නෙව ග්‍රෑම් C කිරලා ගන්නෙව. ඒව නෙවෙයි තියෙනවා ඔය සුපර් මාකට් වල එහෙම තියෙන ඒ වාගේ ආහාර වර්ග තියෙනවා. එතකොට ඒවැයි ජානමය වශයෙන් වැඩි දියුණු කරපු අර්ථාපල් වාගේ දේවල් අඩංගුයි කියලා කියනවා. හැබැයි මම දැකලා නැහැ ඒවැ කවර වල ඇසුරුම් වල ගහලා තියෙනවා මම දැකලා නැහැ. ඒක ලංකාවේ මේ නීතිය තියෙන්නේ ජානමය වශයෙන් වැඩි දියුණු කරපු ආහාරයක් නම් භෝගයක් නම් ඒක සඳහන් කරන්න ඕනේ ඇසුරුමේ කියලා විතරයි. හරි. එතකොට ලංකාවේ දැන් ගොඩක් වෙලාවට ළමයි හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ හිතන්න එපා ලංකාවේ මේ ඔය දැන් අපි අලුතින් වගා කරන ඔය දැන් අපි හිතමුකෝ අපි ගොඩක් වෙලාවට මේ ඔය ඕගොල්ලෝ අහලා දැන් මේ දවස්වල යන සාකච්ඡාවල එහෙම කියනවා නේද? දැන් ලංකාවේ දැන් ගොවීන් වගා කරන බීජවල නේද? ඒවා මේ අර කාබනික පොහොර වලින් වගා කරන්න බෑ කියලා. දැන් ඒවා ළමයි ලොකු සමාගම් වලින් තමයි බීජ විකුණන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ බීජ විකුණද්දී ඒ බීජ වලට ඒවෙන් හැදෙන ශාක වලට ඒගොල්ලොම පොහොරත් නිපදවනවා. ඉතින් ඒකෙන් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් කියලා ගොවීන් කියනවා. නේද? එතකොට දැන් ඔය පාවිච්චි කරන බීජත් වැඩි දියුණු කරපු බීජ. හැබැයි ඒවා ගොඩක් ජානමය වශයෙන් වැඩි දියුණු කරපු ඒවා නෙවෙයි. ජානබද්ධ කරලා හදපු ඒවා නෙවෙයි. ඒවා දෙමුහුන් ක්‍රම වලින් හදන ඒවා. විවිධ දැන් අපි තුමුකෝ සහල් කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා දැන් ලංකාවේ ළමයි පරණ හාල් තියෙනවා. ඕගොල්ලෝ අහලා ඇති ඔය මොනවද තියෙන්නේ? දන්නවද පරණ සහල් වර්ග? ඔය දඹදිනිය පැත්තේ වගා කරනවා. සුවඳැල් කියලා තියෙනවා. හීනටි කියලා තියෙනවා. කළු හීනටි ඕමම තියෙනවනේ. දහලා තියෙනව නේද ඕගොල්ලෝ? එතකොට ඒ සහල් වල හරි? එතකොට ඒ කියන මේ පරණ හාල් ඒවා සාමාන්‍යයෙන් මාස 6ක් විතර යනවා වගා කරන්න. ඉස්සර කාලේ ගොඩක් ඉස්සර කාලේ මම පොත්පත්වල කියවලා තියෙනවා මේ සමහර සහල් වර්ග තියෙනවලු මාස 9ක් විතර යනවලු පැහැෙන්න.
වී වගා කරලා වපුරලා අස්වැන්න අරගන්න මාස 6ක් විතර යනවා ඒ පරණ හාල් වල. හැබැයි දැන් අලුතින් ගොවීන් වගා කරන සහල් මාස 3යි 3මාරයි. ගොයන් ගහ පැලවිලා ගොයන් කරලා හැදිලා වී කරලා හැදිලා ගොයන් කපන්න මේ පැහෙන්න මාස 3මාරයි යන්නේ. එතකොට ඒවා ඥානමය වශයෙන් වැඩි දියුණු කරපු ඒවා නෙවෙයි. ඒවා දෙමුහුන් ඒවා. දෙමුහුන් ඒවා කියන්නේ විවිධ වී වර්ග මිශ්‍ර කරලා. දැන් අපි අර කෘතිම පරාගණය කියලා කරන්නේ ළමයි. එක ගහක පරාග අනික් ගහේ කලංකේ තැම්පත් කරනවා. අන්න ඒ විදිහට ගොයම් ප්‍රභේද මිශ්‍ර කරලා අරගත්තු දෙමුහුන් ප්‍රභේද තමයි අපි දැන් වගා කරන්නේ. එතකොට ඒවා ඥානමය වශයෙන් වැඩි දියුණු කරපු ඒවා නෙවෙයි. හරි ඥානමය වශයෙන් වැඩි දියුණු කරන්නේ ඥාන ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන එක ජීවියෙකුගේ ඥාන වෙන එක්කෙනෙකුට බද්ධ කරනවා. ඒක තමයි ඥාන ඉංජිනේරු විද්‍යාව කියන්නේ. ඒතර වර්තමානයේදී මේ ඥාන තාක්ෂණය මගින් වැඩි දියුණු කරපු භෝග වගා කිරීමක් දකින්න ලැබෙනවා. ඉතින් මේවැ හොඳ නරක කියන්න අපි තාම වේලාසන වැඩි. අනාගතේ තමයි මේවා හොඳද නරකද කියලා මේවැ අතුරු ප්‍රතිඵල අපිට බලන්න වෙන්නේ. හරි මේකේ බලන්න උදාහරණ කිහිපයක් මෙහෙම දීලා තියෙනවා. ජෛව තාක්ෂණය යොදාගෙන ශාක වැඩි දියුණු කිරීමේදී ඒවා නියඟයට ඔරොත්තු දීම මේ වගේ හොඳ ලක්ෂණ ගන්න පුළුවන්ලු. නියඟයට ඔරොත්තු දීම රෝග හා පලිබෝධ හානි වලට ප්‍රතිරෝධී වීම. දැන් මේක උදාහරණයකුත් තියෙනවා මම මෙහෙම බලන්න මේ හානිකර ගුල්ලන් විශේෂයකට ප්‍රතිරෝධී ඉරිඟු ශාක නිපදවලා තියෙනවා. ඒ කියන්නේ ඒ ඉරිඟු ශාකයේ ළමයි ගුල්ලන්ට ප්‍රතිරෝධී. දැන් තව කපු ශාකයක්. අපි කපු ඇඳුම් හදන්න මේ කෙඳි ගන්නේ. කපු පුළුම්. ඒතොර ඉන්දියාවේ ඒක වගා කරනවා. ඒ කපු ශාකයක් හදලා තියෙනවා. ඒ කපු ශාකයේ කොළවල පලිබෝධයක් මේ පලිබෝධනාශකයක් නිපදවනවා. විෂ රසායනික ද්‍රව්‍යයක් හදනවා. එතකොට මේ කපු ගහට හානි කරන්න කෘමිසත්තු ආපුවාම මේකේ කොළ කණ්ඩ ආපුවාම ඒගොල්ලෝ ඒ විෂ තියෙන ඒ කොළවල විෂ අඩංගුයි. පලිබෝධකයන් නිපදවනවා. එතකොට මොකද වෙන්නේ? පලිබෝධක මේ කෘමිසත්තු මැරෙනවා. කෘමීන්ට ප්‍රතිරෝධී ශාක ඒව හදන්න පුළුවන් මේකේ. නියඟයට ඔරොත්තු දීම රෝග හා පලිබෝධ හානි වලට ප්‍රතිරෝධී වීම. ශාක නිෂ්පාදන වල පෝෂණ ගුණය හා රසය වැඩි දියුණු කිරීම. දැන් ඔය මං තවහප එකක් කියනවා ඕගොල්ලන්ට මේක හරියටම තාවුරු කරන්න මන් දන්නේ නැහැ. මේ කියන්නේ එලිපිට තිබ්බ එකක් නෙවෙයි මේක. මං ඔය වීඩියෝ එක ඇහුවේ කතාව. අපේ ලංකාවේ එක්කෙනෙක්මයි කිව්වේ කවුද කියලා මට දන්නේ නැහැ මං. මේ අපි ගොඩක් ජනප්‍රිය ගස්ලබු වර්ගයක් තියෙනවා රෙඩ් ලේඩි කියලා ලංකාවේ. ඔය රෙඩ් ලේඩි කියන ගස්ලබු වර්ගයට එයා කියනවා ඌරොංගි ජාන එකතු කරලා තියෙනවා කියලා. ඌරොංගි ජාන එකතු කරපු මේ ගස්ලබු වර්ගයක් කියලා එයා කියනවා. ඒ වගේ වීඩියෝ එකක් මේ තිබ්බා අන්තර්ජාලේ. ඉතින් ඒ විදිහට ප්‍රමාණයෙන් විශාල භෝග වර්ග හදන්න පුළුවන් මේකෙන්. රසය වැඩි කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රම තියෙනවා මේ ඥාන තාක්ෂණය මගින්. ඒතකොට උදාහරණ කීපයකුත් දීලා තියෙනවා. හානිකර ගුල්ලන් විශේෂයකට ප්‍රතිරෝධී ඉරිඟු ශාක නිපදවලා තියෙනවලු. පලිබෝධ සඳහා ප්‍රතිරෝධී වී නිපදවලා තියෙනවලු. විටමින් A අඩංගුල රන් සහල් නිපදවලා තියෙනවලු. වැඩි අස්වැන්නක් ලබා දෙන භෝග ප්‍රභේද නිපදවනවා. ඉතින් මේ වාගේ දෙමුහුන් ක්‍රම මගින් ඥාන තාක්ෂණය මගින් වැඩි දියුණු කළ භෝග වගාවත් වර්තමානයේ දකින්න පුළුවන් දෙයක්. හරි. ඊට පස්සේ අපි පාඩමේ අවසාන හරියට ළඟා වෙන්නේ මේ හරිත සංකල්පය දැන් මේ අපි කතා කරේ දැන් එතකොට මේ වගා කටයුතු වලදී යොදා ගන්න හැටිනේ. නේද? අපි කතා කරා ජල කළමනාකරණය, කාබනික වගාව, ඊට පස්සේ භූමි කළමනාකරණය මේ ඔක්කොම වගා කටයුතු සිදුවන කොට කරන දේවල්. වගා කරන හැටි. හැබැයි වගා කරාට පස්සේ වගා බිමේ ඉඳන් මේවා පාරිභෝගිකයා වෙතට යනකම් ඒ නිෂ්පාදනයේ කෘෂි නිෂ්පාදනයේ ගුණාත්මක බව ආරක්ෂා කරගන්න පසුඅස්වනු තාක්ෂණය කියන එක යොදා ගන්න ඕන. මොකද්ද මේ පසුඅස්වනු තාක්ෂණය කියන්නේ? පසුඅස්වනු තාක්ෂණය කියන්නේ බලන්න මෙන්න මෙහෙම තියෙනවා. වගාවක අස්වැන්න නෙලාගත් වහාම ගුණාත්මක බව රැකෙන පරිදි ඒවා පිරිසිදු කර වර්ග කර ඇසිරීම පසුඅස්වනු තාක්ෂණය ලෙස හැඳින්වේ. හැබැයි පසුඅස්වනු තාක්ෂණය කියන්නේ මේ ඇසිරීම විතරක් නෙවෙයි. ඇසිරීමෙන් පස්සේ ප්‍රවාහණය නේද? ඒව අලවිය. ඒ හැම එකෙදීම පසුඅස්වනු තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ලංකාව කියන්නේ පසුඅස්වනු තාක්ෂණය ඉතාම දුර්වල රටක්.
ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ පොළට එළවලු ගේන හැටි. පොළට එළවලු ගේන්නේ අර මිරිස් ගෝණියම නේද? දැල් ගෝණි වල මිරිස් දාලා ඒවා ළමයි තද කරලා පාගලා දාන්න. ඔව්. එතකොට මේ එහෙම තද කරලා පාගලා මිරිස් දාලා ඒවා ලොරියේ පටෝලා නේද? ඒක උඩ 7-8 දෙනෙක් නැගලත් එන්නේ. නේද? එතකොට ප්‍රවාහනයේදී ලංකාවේ විශේෂයෙන්ම ළමයි ප්‍රවාහනයේදී විශාල ප්‍රමාණයක් මේ අස්වැන්න වලට හානි වෙනවා. එළවලු, පළතුරු ඒ වාගේ වට හානි වෙනවා. දැන් ඔය එක සැරයක් අපේ ලංකාවේ නීතියක් ගෙනාවා ප්‍රවාහනයේදී මේ ප්ලාස්ටික් කූඩ පාවිච්චි කරන්න ඕනේ කියලා. ලංකාවේ පාවිච්චි කරන්නේ දැල් ගෝණිනේ. එතකොට ඒ වෙනුවට ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ පාවිච්චි කරන්න ඕනේ කියලා ඒක නීතියක් ගෙනාවා. හැබැයි මේ නීතියේදී ඒකට ඔය අපේ ලංකාවේ මොනවද දඹුල්ල ගොඩාක් ඔය එළවලු නිෂ්පාදන ඒවා උමාරු වෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානේ. ඒතකොට දඹුල්ල මැනින් මාකට් එක නේද? ඒ වාගේ තැන්වල හිටපු ඒ වෙලෙන්දෝ අතරමැදියෝ ඊට පස්සේ ඔය ප්‍රවාහන කරන කට්ටිය ඒගොල්ලෝ ලොකු උද්ඝෝෂණයක් කරලා ඒක නවත්ත ගත්තා. මොකද ඒගොල්ලෝ කියන කතාව තමයි එහෙම වුණොත් ඒගොල්ලන්ට පාඩුයි. ලොකු භාණ්ඩ ප්‍රමාණයක් එක සැරේ ගෙනියන්න වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒගොල්ලෝ ප්‍රවාහනය කරන විදිහට දැන් ඕගොල්ලෝ බලන්නකො බදාදා දවසට ළමයි. බදාදා දවසට බදාදා පොලේ ගියාම බලන්න පොලේ ඔය හැබැයි අපි පොලේ යන හරිය පේන්නේ නැහැ. ওই පොලේ පිටිපස්සේ තියෙනවා ඒගොල්ලෝ මේ ඉවත් කරපු නරක් වෙච්ච එළවලු. තැලිච්ච පොඩි වෙච්ච ඒවා ගොඩවල් ගහලා තියෙනවා. පහුදාට කුණු ට්‍රැක්ටරේ දාගෙන යනවා. එතකොට ඒ වාගේ විශාල අස්වැන්නක් හානි වෙන්නේ ඇයි? මේ පසුඅස්වැන්නු තාක්ෂණය හරියට භාවිතා කරපු නැති නිසා. නේද? එහෙමනම් ගුණාත්මක බවෙන් ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න මේ පසුඅස්වැන්නු තාක්ෂණය ඉතාම වැදගත් ළමයි. දැන් මේ රූප සටහනේ තියෙනවා මේ බොහොම හොඳට ඒවා වර්ග කරලා අසුරලා මේ විදිහේ නේද? එතකොට මේ නිෂ්පාදනයේ ගුණාත්මකව වැඩි වෙනවා. වෙළඳපොළ වටිනාකම වැඩි වෙනවා. හරි. එතකොට පසුඅස්වැන්නු තාක්ෂණය කියන්නේ එහෙමනම් වගාවක අස්වැන්නු නෙලාගත් පසු ගුණාත්මක බව රැකෙන පරිදි පිරිසුදු කර වර්ග කර ඇසිරීම සහ ප්‍රවාහනය මේවා පසුඅස්වැන්නු තාක්ෂණයට අයිති වෙනවා. එතකොට ලංකාව කියන්නේ පසුඅස්වැන්නු තාක්ෂණ ඉතාම පහළ මට්ටමක තියෙන රටක් නේද? එතකොට අස්වැන්නු නෙලීමේදී ඇසිරීමේදී ප්‍රවාහනයේදී ලංකාවේ විශාල වශයෙන් මේ අස්වැන්න අපතේ යනවා. එතකොට අස්වැන්න අපතේ යනවායි කියන්නේ ළමයි ඒක කාටවත්ම නැහැනේ. දැන් මෙහෙමයි වෙන්නේ. දැන් මේ ගොවියගෙන් ඔන්න අතරමැදියෙක් ලබා ගන්නවා අපි හිතමුකෝ මිරිස් කියලා. ඔන්න ගොවියා එයාගේ වගා බිමේ ඉඳන් පුළුවන් තරම් පුරවලා තද කරලා ගේනවා මේ දඹුල්ලට මිරිස් ටික. ඒතකොට දඹුල්ලට මිරිස් ටික ගෙනාපුවම මොකද වෙන්නේ? දැන් අතරමැදියා බලනවා එතන ඉන්න මුදලාලි එළවලු විකුණන්නේ නැහැ නේ. එයා කරන්නේ ඒක ගොවියගෙන් ඒක අරගෙන ඒක කොළඹට පටවනවා. ලංකාවේ වෙන්නේ එහෙම එකක් ළමයි. නැත්තම් එතනින් එළවලු ටික අරගෙන ලංකාවේ දැන් අපේ වාගේ පැතිවල එළවලු විකුණන අය ඉන්නවනේ. ඒගොල්ලෝ කරන්නේ දඹුල්ලකින් එළවලු ගේනවා. ඒතකොට දඹුල්ලේ මුදලාලි කරන්නේ ගොවියගෙන් අරගෙන මෙහි කට්ටියට දෙන එක. ඒතකොට දඹුල්ලේ මුදලාලි බලනවා දැන් මේ අර මිරිස් වලට එහෙම හානි වෙලා නම් ඔන්න එයා අඩු කරනවා ගාන. ඒක අඩු කරලා ඊට පස්සේ මෙහෙ එක්කිනාට පටවනවා. ඒතකොට මෙහෙ එක්කිනත් ඕක ලොරියේ පටවගෙන 4 දෙනෙක් ගොඩ වෙලා මෙහෙට කියනවා. ගෙනාපුවාම මේව තවත් හානි වෙනවා. නේද? එතකොට ඔය හානි වෙච්ච ඒවා ඔක්කොම දැන් අපි හිතමුකෝ ගොවියගෙන් ආව කියලා කිලෝ 100ක්. ගොවියගෙන් කිලෝ 100ක් ආව නම් වෙළඳ පොළට එනකොට ළමයි ඕක කිලෝ 80ට විතර අඩු වෙනවා. මොකද කිලෝ 20ක් විතරම හානි වෙලා තැලිලා පොඩි වෙලා නරක් වෙලා අයින් කරලා. එතකොට ඔය කිලෝ 20 නැති වෙච්ච මුදල අල්ලගන්නේ පාරිභෝගිකයන්නේ. නේද? එතකොට අරගොල්ලෝ ලාභයක් තියාගෙන අර හානි වෙච්ච ඒවත් ඒවැ පාඩුවත් පාරිභෝගිකයන් තමයි අවසානට අය කරගන්න. ඉතින් මේ ක්‍රමය නිසා මේ ලොකු දැන් නිෂ්පාදකයාටත් ළමයි ආදායම අඩු වෙනවා. වෙලෙන්දටත් ආදායම අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි පාරිභෝගිකයාට වැඩි මුදලක් ගෙවන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේ හොඳ පසුඅස්වැන්නු තාක්ෂණයක් තිබ්බොත් ළමයි අපිට මේ මිල පාලනය කරගන්නත් පුළුවන් වෙනවා. මිල ඉහළ යාම. අනිත් එක තමයි මේ පසුඅස්වැන්නු තාක්ෂණයේදී ළමයි තවත් කියන්න ඕන දෙයක්. දැන් අපේ ලංකාවේ ඕගොල්ලෝ දන්නවා මේ සමහර භෝග වර්ග තියෙනවා. දැන් පහුගිය කාලේ ඔන්න කොස් කාලේ තියෙන කොස් දෙල් නේද? ওই වාගේ කාලෙට මේ නිෂ්පාදන ගොඩාක් ඒවා අපතේ යනවා. ගස් යට වැටිලා කුණු වෙලා නේද? හැබැයි ඒවා නිවැරදිව අස්වැන්න නෙලාගෙන කල් තියා ගන්න පුළුවන් ක්‍රමයක් තිබ්බනම්
පසුවස්වනු තාක්ෂණයක් තිබ්බනම් ඒවා නැති කාලෙදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. එක්කෝ වේලලා හරි නැත්නම් ශීත කරලා හරි. නේද? ඒ විදිහට පසුවස්වනු තාක්ෂණය කියන එක මේ අපි තව ගොඩාක් හිතන්න ඕන රටක් ලංකාව. හරි ඉතින් ඒ විදිහට පසුවස්වනු තාක්ෂණය කියන එකත් මේ හරිත සංකල්පයේදී ඉතාම වැදගත් දෙයක්. හරි. ඊළඟට අපි එහෙමනම් බලමු කාර්මික ක්‍රියාවලියේදී කොහොමද අපි හරිත සංකල්පය යොදාගන්නේ කියලා. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී හරිත සංකල්පය යොදාගන්න හැටි. ඊට පස්සේ කාර්මික ක්‍රියාවලියේදී කොහොමද හරිත සංකල්පය යොදාගන්නේ? මොකද්ද කාර්මික ක්‍රියාවලිය කියලා කියන්නේ? හරි. මේ කාර්මික ක්‍රියාවලියේදී අපි විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. අපේ එදිනෙදා ගෙදර දොර ළමයි විශාල වශයෙන් අපි රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. අපි දන්නේ නැහැ සමහරවිට මේවා රසායනික ද්‍රව්‍ය කියලා. නමුත් බලන්නකෝ මේ රසායනික ද්‍රව්‍ය කාණ්ඩ කීපයකට වර්ග කරන්න පුළුවන්. ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය. අපි කෑම වලට ළමයි රසායනික ද්‍රව්‍ය එකතු කරනවද? අපේ ආහාර වලට අපි රසායනික ද්‍රව්‍ය එකතු කරනවද? එකතු කරනවා නේද? සරලවම කිව්වොත් අපි දාන ලුණු කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. හැම කෑමකටම අපි ලුණු දානවා. නේද? ඊට පස්සේ තා මොනවද අපි දාන්නේ? මේ රසායනික ද්‍රව්‍ය ළමයි වර්ග කීපයක් තියෙනවා. විශේෂයෙන්ම සකස් කළ ආහාර. දැන් ඕගොල්ලෝ කියන බිස්කට් එකේ, ගෙදරට කියන බිස්කට් එකේ, කේක් එකේ මේ රසායනික ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. මේවා වර්ග ගණනාවක් තියෙනවා. කීපයක් මම කියන්නම්. ආහාර වලට එකතු කරන රසායනික ද්‍රව්‍ය වර්ග ගණනාවක් තියෙනවා. එකක් තමයි කල් තබා ගැනීමේ ද්‍රව්‍ය. කල් තබා ගැනීමේ ද්‍රව්‍ය තියෙනවා. රසකාරක තියෙනවා. රසකාරක. දැන් ඕගොල්ලෝ සමානලාට දැන් ඔය කඩවල නම් කියන්න හොඳ නැහැ මේ අපේ පැත්තේම තියෙනවා. සමහර ඔය රෑට විශේෂයෙන්ම රෑට තියෙන කඩ තියෙනවා. නේද? ෆ්‍රයිඩ් රයිස් එහෙම දානවා. කෙලිම සුප් කැට දෙකක් දානවා ඒකට. අර මොනවද එක එක නම් වලින් තියෙන සුප් කැට තියෙන්නේ. එතකොට ඒවැ ළමයි තියෙන්නේ රසායනික ද්‍රව්‍ය තියෙන රසකාරක අජිනමොටෝ නේද? බලන්නකෝ රයිස් එක දානකොට ගිහින් බලාගෙන ඉන්නකෝ සුදු පාට හැඳි දෙකක් තුනක් දානවා මේ සීනි වාගේ જાතියක්. වෙනම පෙට්ටි තුනක් විතර තියෙනවානේ. බෝතල් කීපයක් තියෙනවා. එතකොට මේ බෝතල් වල එකක් ලුණු බෝතලයක්. ලුණු දානවා. ලුණු කියන්නේ රසායන ද්‍රව්‍යයක්. ලුණු වැඩිපුර හොඳ නැහැනේ අපිට. නේද? ලුණු වලින් මේ ළමයි අපේ රුධිර පීඩනය ටිකක් වැඩි කරනවා ලුණු වලින්. ප්‍රෙෂර් එහෙම තියෙන කට්ටියට ලුණු හොඳ නැහැ. මොකද රුධිර ගමන වැඩි වෙනවා ලුණු වලින්. එතකොට එකක් තමයි මේ රයිස් දාන තැන තියෙන සුදු පාට එක ලුණු එක. එතකොට සුදු පාට ඒවා එකක් නෙමෙයි බලන්නකෝ පෙට්ටි කීපයක් තියෙනවා. අනිත් එක තමයි අජිනමොටෝ කියන එක. අජිනමොටෝ. ගොඩක් කඩවල දානවා. තව තියෙනවා දුමුරු පාට කුඩක් තියෙනවා. දුමුරු පාට කුඩ තමයි සුප් කැටවල තියෙන ඒ කුඩු එක. කැට නෙමෙයි කුඩු විදියට තියෙනවා. සමහරු කෙලින්ම සමහරු කැටක් දානවා. ඉතින් ඕවා ඔක්කොම ළමයි කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය. එතකොට ඒ වයින් විවිධ හානි වෙන්න පුළුවන්. එකක් එහෙමනම් රසකාරක. සව එකක් කල් තබා ගැනීම ද්‍රව්‍ය. තව පිපුම් කාරක කියලා තියෙනවා. දැන් ඔය බේකරි නිෂ්පාදනය වලට පාම් බනිස් වලට නේද ඒවට දානවා පිපුම් කාරක කියනවා. බේකින් පවුඩර් කියන්නේ. ඒ සෝඩියම් බයිකාබනේට්, පොටෑසියම් බයිකාබනේට් ඒ වගේව තමයි ඒවා තියෙන්නේ. පිපුම් කාරක. හරි. ඉතින් මේ වාගේ ආහාර වලට එකතු කරන රසායනික ද්‍රව්‍ය ගණනාවක් තියෙනවා ළමයි. ඊට පස්සේ තවත් රසායනික ද්‍රව්‍ය කාණ්ඩයක් තමයි ශෝධනකාරක කියන්නේ. මොනවා ශෝධනකාරක කියන්නේ? පිරිසුදු කරන්න පාවිච්චි කරන ඒවා. මේ ශෝධනකාරක වර්ග ගොඩක් තියෙනවා. දැන් අපි ඔය මුළුතැන්ගේ උපකරණ එහෙම පවිත්‍ර කරන්න අපි යොදා ගන්නවා ශෝධනකාරක. නේද? නම් විදියට කිව්වොත් වෙළඳ නම ඔය තියෙන විම් කියලා එහෙම තියෙන ළමයි. ඒවා ශෝධනකාරක. නේද? ඊට පස්සේ දැන් මේ දවස් වල නම් තියෙනවා හෑන්ඩ් වොෂ් කියලා තියෙනවනේ අත හොදන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ගෙවල් වල ඔය අම්මලා අක්කලා එහෙම ඉන්නවනම් ෆේස් වොෂ් දානවා මූණ හොදන්න. ඇඟ හොදන්න බොඩි වොෂ් දානවා. ඒ හැම එකක්ම ළමයි ශෝධනකාරක. සබන් කියන්නේ ශෝධනකාරකයක් තමයි. හැබැයි සබන් වෙනම එකක් විදිහට ගන්න පුළුවන්. සැනිටයිසර් ශෝධනකාරක සර්. මොකද පුතේ? සැනිටයිසර්. නෑ සැනිටයිසර් විස බීජනාශකයක්.
විස බීජනාශක කියලා කාණ්ඩයක් තියෙනවානේ. ඒතකොට සැනිටයිසර් කියන්නේ විස බීජනාශකයක්. ඒක ඩෙටෝල් කියලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය වෙළඳ නම් මේවා. එතකොට අපි දැන් ඔය වැසිකිලි වලට එහෙම පාවිච්චි කරන ඒවාත් තියෙන්නේ. මේ ඒවත් විස බීජනාශක. ඊට පස්සේ සමහර ඖෂධ වර්ග තියෙනවා. අපි ගෙදර දොරේ පාවිච්චි කරන පෙනඩෝල්, එතකොට ඔය බඩ දැවිල්ලට මේ බොන පෙති කන ඒවා හපලා කන ඒවා එහෙම. ගෑස්ට්‍රික් පෙති කියන ඒවා. එතකොට ඒවා තමයි මේ ඖෂධ කියලා කියන්නේ. ඒවා අපි මේ දැන් ගොඩක් වෙලාවට අපි වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව පාවිච්චි කරන ඖෂධ තියෙනවා අපේ ගෙවල් වල. නේද? රූපලාවන්‍ය ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒවත් රසායනික ද්‍රව්‍ය ළමයි. විවිධ ක්‍රීම් වර්ග තියෙනවා. නේද? ඔය මේ සන් ක්‍රීම්, නයිට් ක්‍රීම්, ඊට පස්සේ වයිටින් ක්‍රීම්, සුදු වෙන්න ගාන ඒවා, ඉරේලියට ගාන ඒවා. ඒ වාගේ එක එක ක්‍රීම් වර්ග තියෙනවා. එතකොට මේ රූපලාවන්‍ය ක්‍රීම් විතරක් නෙවෙයි ළමයි නියාලේපන, තොල්ලාලේපන. එතකොට මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය කියන්නේ රසායනික ද්‍රව්‍ය. දැන් ওই සමහර ක්‍රීම් වර්ග තියෙනවා ඇත්තටම ගාපුවාම සුදු වෙනවා. දැන් මේ දවස්වල ඔයගොල්ලන්ගෙත් මේ ඉන්න ගෑනු ළමයි ඔය ක්‍රීම් ಜಾති ගානවා ඇති 9 පන්ති කියන්නේ ක්‍රීම් හොයන කාලේ දැන් ළමයින්ගේ. හැබැයි ඕවෑ ළමයි පරිස්සමෙන් ගාන්න නැතුව ඉන්න එක තමයි හොඳ. ඒවැ තියෙනවා රසදිය. ඔය ගාපු ගමන් සුදු වෙන්නේ රසදිය තියෙන ඒවැ. ගාපු ගමන් සුදු වෙන ක්‍රීම් තියෙනවා. සතියෙන් දෙකෙන් සුදු වෙනවා. එතකොට මේ සුදු වෙන්නේ ඒවැ රසදිය අඩංගුයි. හරි. එතකොට ඒවැ කරන්නේ හැමේ තියෙන මෙලනින් අඩු කරනවා ළමයි. අපේ හැමේ තියෙනවා මෙලනින් කියලා වර්ණකයක්. දැන් අපේ ලංකාව කියන්නේ මේ හිරු එළිය වැඩිපුර වැටෙන රටක්නේ. ඝර්මකලාපීය රටක් කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඒක. ඒතකොට ඝර්මකලාපීය රටවල අයට හිරු එළිය වැඩිපුර ලැබෙනවා. හිරු එළියේ තියෙනවා අහිතකර පාරජම්බූල විකිරණ කියලා જાතියක්. මේ පාරජම්බූල විකිරණ හැමට වැටුනහම හැමේ පිළිකා ඇති වෙනවා. එතකොට පාරජම්බූල කිරණ හැමට උරා ගන්න එක වළක්වනවා හැමේ තියෙන මෙලනින් වර්ණකයෙන්. දැන් සෞම්‍ය කලාපීය රටවල ඒ කියන්නේ දැන් ඔය ඇමරිකාව ඔය වාගේ සීතල රටවල් තියෙන්නේ. ඒ සීතල රටවල් වල මිනිස්සුන්ට ඉරේලිය අඩුවෙන් ලැබෙන්නේ. අපේ තරම් වැඩිපුර ලැබෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ හැමේ මෙලනින් ස්වභාවිකවම අඩුයි. ඒක නිසා තමයි ඒ අය සුදු. අපි ළමයි කළු වෙලා තියෙන්නේ ඒක අපේ සබාදහමෙන් අපිට ලැබිච්ච දායාදයක්. අපි වාගේ රටවල ඉන්නකොට හැමේ තියෙන මෙලනින් වැඩි නිසා තමයි අපේ හැමේ පිළිකා නැත්තේ. දැන් ඇමරිකාව වාගේ රටවල මිනිස්සු අවුරුද්දකට ඇමරිකාවේ ඩොලර් කෝටි ගාණක් වියදම් කරනවලු හැමේ පිළිකා වලට බෙහෙත් හදන්න. බෙහෙත් වලට. ඒතකොට අපේ ලංකාවේ තත්ත්වේ නැත්තේ ඇයි අපේ හැම කළු නිසා. පාරජම්බූල විකිරණ හැමට උරා ගන්න නැහැ. එතකොට අපි අමුවට සුදු වෙන්න ගියාම ළමයි වෙන්නේ අපේ අර එකක් රසදිය කියන්නේ කෙලින්ම පිළිකාකාරකයක්. විවිධ ලෙඩ රෝග හැදෙනවා ඒවයි. අනිත් එක අපි ඕනකට වඩා සුදු වුණොත් හැමේ පිළිකාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතයේදී ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ. ලංකාවේ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරන්න ගියෙන් මිනිස්සු මැරිලා තියෙනවා. කාන්තාව. පිරිමි කට්ටිය මැරිලා තියෙනවද මන් දන්නේ නැහැ. ඔය එක සිද්ධියක් අපි ළඟ ඉන්නේදී එකක් වුණා ළමයි. අපේ ලොකු දුවගේ ඉස්කෝලේ 6 පන්තියට පටන් ගත්ත දවසේ වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ හරි. ඒතොර 6 පන්තියට අපි බාර දෙන්න ගියා මෙයාව. බාර දෙන්න ගියාම එක අම්මා කෙනෙක් හිටියැඩියේ ගේට්ටුව ළඟ වැටුණා. කෙලින්ම මැරිලා වැටිලා තියෙන්නේ ළමයි. මැරිලා වැටිලා තියෙන්නේ. ඒතොර ඒකට හේතුව කියලා වෛද්‍ය පරීක්ෂණයේදී අපි මල ගෙදරක් ගියා. පළවෙනි දවසේ ළමයා ඉස්කෝලේ වාර දෙන්න ගිය පළවෙනි දවසේ අම්මා ගේට්ටුව ළඟ මැරිලා වැටුණා. මැරිලා වැටෙන්න ඒකට හේතුව විදිහට ඒ වෛද්‍ය මරණ පරීක්ෂණයේදී කියලා තියෙන්නේ එයා එදා පාවිච්චි කරපු කොණ්ඩේ ඩයි කරන්න පාවිච්චි කරපු ඩයි එක විෂ වෙලා කියලා. ඒතොර ඒවට නඩු දාන්නවත් බෑ ළමයි. මොකද ඒවා ඇසුරුමේ ගහලා තියෙනවා කොණ්ඩේ ඩයි කරන්න කලින් අතේ චුට්ටක් ගාලා බලන්න. හැමේ චුට්ටක් ගාලා බලන්න. රතු වෙනවා නම් කසනවා නම් පාවිච්චි කරන්න එපා. එහෙම උපදෙස් දීලා තියෙනවා. ලංකාවේ කොහෙද මේ ඔය හලාවත පැත්තේ ටීචර් කෙනෙක් මැරුණා ෆේෂල් එකක් විස වෙලා. මූණට දාපු ෆේෂල් එක ඔය සුදු වෙන්න දාන්නේ ෆේෂල් කියලා જાතියක් ආන් ඒවා එකක් විස වෙලා ටීචර් කෙනෙක් මැරුණා. ලංකාවේ ප්‍රසිද්ධ ගායිකාවක්. මට මතක නෑ එයාගේ නම. පිටරට ගියපු වෙලාවක
පිටරටදී මැරුණා කොණ්ඩේට දාපු ඩයි එක විස වෙලා. ඒ වාගේ පාවිච්චි කරනකොට බොහොම පරිස්සමෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕන. හරි. ඊළඟ එක ආලේපන තීන්ත වර්ග. ආලේපන තීන්ත. ඒතර ආලේපන තීන්ත කියන්නේ අපි පාවිච්චි කරන එක රසායනික ද්‍රව්‍ය කාණ්ඩයක්. දැන් මේ තීන්ත වර්ග ළමයි වල මේ එක එක වර්ණ ලබාගෙන තියෙන විවිධ ලෝහ අයන වලින් විවිධ ලෝහ කුඩු වලින් විවිධ ලෝහ සංයෝග වලින් තමයි ඔය වර්ණ අරගෙන තියෙන්නේ. එතකොට ඒ සමහර ලෝහ වර්ග තියෙනවා ළමයි බොහොම විෂ ලෝහ වර්ග. දැන් සමහර ඔය මල බැඳීම වළක්වන තීන්ත වර්ග වල අඩංගු වෙනවා ඒ වාගේ ඊටාම විෂ රසදිය වාගේ ලෝහ වර්ග අඩංගු වෙනවා මේ මල බැඳීම වළක්වන තීන්ත වර්ග වල. ඊට පස්සේ ඔය තැඹිලි පාට වාගේ පාටවල් ගන්න ක්‍රෝමියම් කියලා ලෝහ වර්ගයක් දාලා. ඒවත් ළමයි හොඳ නෑ පරිසරයට. එතකොට මේ තීන්ත වර්ග දැන් අපි හිතන්නකෝ ඔයගොල්ලෝ එක සැරයක් තීන්ත ගාලා ඊට පස්සේ ඊළඟ සැරේ දැන් ආය සැරයක් අලුතින් තියෙන ගන්නකොට පරණ තීන්ත පටල අපි සූරනවනේ. ඔයගොල්ලෝ දැකලා ඉතින් වාහන පේන්ට් කරනකොට එහෙම. තීන්ත ගානවා වැලි කඩදාසියෙන් ආයෙ කපනවා ආයෙ ගානවා. එහෙමනේ කරන්නේ ඒගොල්ලෝ. අර හරි මේ පෙනුම එනකන් ඒගොල්ලෝ ඒ විදිහට කරනවා. පරණ වාහනයක තීන්ත ගන්නකොට පරණ තිබ්බ තීන්ත පටල ඔක්කොම සූරනවා. සූරලා අලුතින් ගන්නවා. එතකොට ඒව සූරද්දි මොකද වෙන්නේ? ඒ අඩංගු ලෝහ වර්ග, විෂ ලෝහ වර්ග, රසායනික වර්ග පරිසරයට එකතු වෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ රසායනික ද්‍රව්‍ය භාවිතයේදී පුළුවන් තරම් අපි අවම වශයෙන් මේවා පාවිච්චි කරන්න දැනගන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේ වෙනුවට පුළුවන් නම් ස්වාභාවික ආදේශක ද්‍රව්‍ය භාවිතා කරන්න ඕනේ. මේවා භාවිතය අවම කරන්න ඕන. නේද? එතකොට දැන් ඔය ළමයි රූපලාවන්‍ය ද්‍රව්‍ය වාගේ ඒවා වෙනුවට නම් ස්වභාවික ආදේශක ද්‍රව්‍ය තියෙනවා කෘත්‍රිමව වෙනුවට. දැන් හැබැයි හිතන්න එපා ඔයගොල්ලෝ දැන් ස්වභාවික ආදේශක ද්‍රව්‍ය කියන ළමයි දැන් ඇත්තරම තියෙනවා ඒ වාගේ දේවල්. හැබැයි මේ ඔය ගොඩාක් වෙලාවට ඔය මේ එක එක සමාගම් වලින් ඔය බොරු කියලා විකුණන්නේ. මොනවද පිපිඤ්ඤා තියෙනවා, කැරට් තියෙනවා එහෙම කියා නේද? එහෙම කැරට් හදන්න ගියා නම් ලංකාවේ ඔය කාන්තාවන්ගේ මූණේ ගන්න ඔච්චර කැරට් නේද? ලංකාවේ වගා කරත් ගන්න බැරි වෙයි. ඉතින් ඒවා බොරු ඒවා. එහෙම නෙවෙයි ස්වභාවික ද්‍රව්‍ය වලින් ඒවා කරගන්න පුළුවන්. ඒතරම කහ නේද? ඒ වගේව තියෙනවා දන්නවා ඔයගොල්ලෝ. ඒවා අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් කොහොම හරි කැඩි කැඩි දැහැල්නමයි. හරි දැන් අපි බලමු චුට්ටක්. නෑ සර්. හරි. එතකොට ඊළඟ එක තමයි ළමයි බලන්න මේ කෘත්‍රිම රසකාරකයේදී ආහාර පරිභෝජනයෙන් හැකි පමණ වැළකීම සහ කෘත්‍රිම රසකාරක වෙනුවට කුළුබඩු වැනි ස්වභාවික රසකාරක නිවසේදීම සාදාගෙන භාවිතා කිරීම. මේ කරන්න ඕන දේවල් කියන්නේ. එතකොට දැන් මේ කෘත්‍රිම ආහාර දැන් ඕගොල්ලෝ දන්නවා වර්තමානයේ අපිට බෝ නොවන රෝග බහුලයි මිනිස්සුන්ට. ලංකාවෙත් ඒක තියෙනවා ළමයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා. වෛද්‍යවරු කියන විදිහට විද්‍යාඥයෝ කියන විදිහට මේවට ප්‍රධාන හේතුව තමයි ආහාර රටාව වෙනස් වීම. ෂණික ආහාර පරිභෝජනය. ඒතර මේ ෂණික ආහාරවල අඩංගු වන සකස් කළ ආහාරවල අඩංගු වන රසායනික ද්‍රව්‍ය ඒ වාගේ දේවල් නිසා තමයි මේ ලෙඩ රෝග ගොඩක් ඒවට මේ හේතුව කියලා විද්‍යාඥයෝ වෛද්‍යවරු කියන්නේ. ඒක නිසා ඒව භාවිතය පුළුවන් තරම් අඩු කරන්න කියලා කියනවා. කෘත්‍රිම රසකාරක වෙනුවට ස්වභාවික කුළුබඩු වැනි දේවල් පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ තව එකක් බලන්න තියෙනවා මෙහෙම විස බීජ විනාශ කිරීම සඳහා අපේ පැරණන් අනාදිමත් කාලයක සිට භාවිතා කළ කහ පෙරුම් කායන් වැනි දේ හැකි පමණ භාවිතා කිරීම. දැන් මේ කොරෝනා එක තියෙන කාලෙත් ඔන්න ඔය වාගේ දේවල් ගොඩක් පාවිච්චි කරා මිනිස්සු නේද? දුම් ඇල්ලුවා නේද? ඔය දුම් හට්ටිය කියලා ඔය සිංහල බෙහෙත් බඩු කඩවල එහෙම තියෙනවා. ඒකේ තියෙන්නේ ළමයි අපේ ඖෂධීය ශාක තියෙන්නේ දුම් හට්ටිය කියලා එකක් තියෙනවා. ඒක උණු වතුරේකට දාලා තැම්බෙන්න ඇරලා දුම් අල්ලන්න තියෙන්නේ. දැන් බටහිර ලංකාවේ බටහිර වෛද්‍යවරු පවා ඒක ගත්තා කියලා ඒ දවස්වල ටීවී එකේ එහෙම කිව්වා. ඉතින් ඒක හොඳයි. ඇත්තටම හොඳයි. අපිත් මේ පාවිච්චි කරනවා ඇත්තටම ළමයි. අපිත් ඔය මේ එක එක මේ සිංහල බේත් වර්ග මේ දවස්වල පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය
මේ හොඳින් තියාගන්න. එහෙම බෙහෙත් වර්ග තියෙනවා. එතකොට ඒවා මේ අර අපි ලෙඩේ හැදුනට පස්සේ ඉංග්‍රීසි බෙහෙත් ගන්න ඉන්නේ නැතුව ඉතින් ওই සතියකට සැරයක් ඒ වාගේ නැත්තම් දවස් දෙක තුනකට සැරයක් ඒ වාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන සිංහල ඖෂධ තියෙනවා. මොකද සිංහල බෙහෙත් ගත්තා කියලා ගොඩක් වෙලාවට ඒකේ අතුරු ප්‍රතිඵල නැහැ. මොකද ගස්වල තියෙන කොළ පොතු මල් ඒවා කුඩු කරලානේ හදලා තියෙන ළමයි. ඒවෙන් එහෙම ගොඩක් අහිතකර බලපෑම් නැහැ. සමහර දේවල් වල ඉතින් තියෙනවා. මේ ඒවා ප්‍රමාණ ඉක්මවල ගත්තාම වකුගඩු වලට එහෙම හානි වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් නැතුවා නෙවෙයි. නමුත් අවශ්‍ය තරමින් මේ සතියකට සැරයක් දෙකක් ඒ වාගේ පාවිච්චි කරා කියලා එහෙම වෙන්නේ නැහැ. නේද? දැන් උදාහරණයක් මම කියන්නම් සිංහල ළමයි බෙහෙත් ඖෂධ තියෙනවා මේ ඔය අරිෂ්ඨ වාගේ දේවල්. ඒ අරිෂ්ඨ ඒවා මධ්‍යසාර තියෙනවා ළමයි ගොඩක්. ඒතකොට සමහර අය ඉන්නවා අරිෂ්ඨ බීලා ওই සිරෝසිස් වාගේ රෝග තත්ත්වයෙන් ඇතිවෙච්ච අය. එහෙම ඉන්නවා. නේද? දැන් අපි දන්නවා මධ්‍යසාර පානය කරපුවාම සිරෝසිස් කියලා අක්මාව රෝගේ හැදෙනවා. අක්මාව ලෙඩ වෙනවා. එතකොට එහෙම මධ්‍යසාර පාවිච්චි කරලා නේ අරිෂ්ඨ බීලා එහෙම ඇදිච්ච අය ඉන්නවා. ඉතින් ඒක නිසා ඒවා පමණ ඉක්මවල ඒවත් හොඳ නෑ. නමුත් ඔය සාමාන්‍යයෙන් ඉතින් පොඩි මේ බෙහෙත් වර්ග තියෙනවා මේ දවස්වල ගන්න පුළුවන් ඒවා. ඉතින් ඒවා වෙළඳ පොලේ තියෙනවා බලලා එහෙම ගන්න. අපිත් ඇත්තටම පාවිච්චි කරනවා අපේ ගෙදරත් එහෙම සමහර දේවල්. හරි. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා සම පැහැපත් කර ගැනීමට ආලේප කරන වෙළඳ පොලේ ඇති පිළිකාකාරක රසදිය අඩංගු ක්‍රීම් මාර්ග වෙනුවට ස්වභාවික ඖෂධීය නිපැවුම් භාවිතා කිරීම. මේ ස්වභාවික ඖෂධීය නිපැවුම් ළමයි කඩෙන් ගන්න එපා මන්නම් කියන්නේ. හදා ගන්න ගෙදරදී. නේද? ඔය තියෙනවා එක එක මේ පත්තරවල පොත්පත්වල ඔය ක්‍රීම් මෙහෙම හදා ගන්න හැටි. ගස් කොළ පොතු කොළ ඒවා නේද? ඒවෙන් හදා ගන්න. ඕගොල්ලෝ කොහොමද සුදු වෙන්න කැමතිනේ? හරි. ඊළඟ එක. අපි දැන් මේ කතා කරන්නේ කාර්මික ශාස්ත්‍රයේදී හරිත සංකල්පය යොදා ගන්න පුළුවන් අවස්ථා. ඒතකොට අපි දැන් කතා කරා අපේ ගෙදර දොර භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තියෙනවා ගොඩක්. ඒතකොට හරිත සංකල්පයේ භාවිතා කිරීමේදී පරිසරයට ජීවීන්ට හානි නොවන පරිදි පුළුවන් තරම් මේ විදිහට ස්වභාවික ද්‍රව්‍ය වලින් අපේ අවශ්‍යතා සම්පූර්ණ කරගත්තාම හරිත සංකල්පය යොදා ගැනීම වෙනවා එතනම. ඊළඟට කාර්මික ශාස්ත්‍රයේදී තවත් එකක් තමයි මේ ගොඩනැගිලි ඉදිකිරීම කියන එක. අපි සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. හරි? දැන් මේ ගොඩනැගිලි ඉදිකිරීමේදී ළමයි අපි දැන් අර ගොඩනැගිලි ගොඩාක් ඒවා මුලදී කතා කරා. හරිත සංකල්පයේ වර්තමාන යොදා ගන්න තැන් කියලා. නේද? මොනවද ජර්මනියේ පාර්ලිමේන්තු සංකීර්ණය ඒ වගේ ඒවා කතා කරේ. ඒතකොට ඒවා හරිත සංකල්පයේ යොදාගත්තු ගොඩනැගිලි. ඒතකොට මේ හරිත සංකල්පයේදී ළමයි ගොඩනැගිලි ඉදි කරනකොට හරිතාගාර වායු විමෝචනය වළක්වන හෝ අවම කරන ගොඩනැගිල්ලකට අපි කියනවා හරිත ගොඩනැගිල්ලක් කියලා. හරිත ගොඩනැගිල්ලක්. හරිත ගොඩනැගිල්ලක් කියන්නේ කොළ පාට එකක් එහෙම නෙවෙයි. හරිත ගොඩනැගිල්ලක් කියන්නේ මොකද්ද? දැන් ගොඩනැගිල්ලකින් ළමයි මේ හරිතාගාර වායු කියන්නේ මොනවද? ප්‍රධාන එක තමයි කාබන් ඩයොක්සයිඩ්. එතකොට ගොඩනැගිල්ලකින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම හිතන්නකෝ දැන් ඔයගොල්ලන්ගේ ගෙදරින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙනවද? ගොඩනැගිල්ල කියන එකේ අදහස මේකයි ළමයි. දැන් ඕගොල්ලන්ගේ ගෙදර මේ ප්‍රශ්වාස වාතය එහෙම එකක් යන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ගේ ගෙදර අපි හිතමුකෝ යුම්පියුම් කටයුතු වලදී ඔන්න කාබන් ඩයොක්සයිඩ් පිට වෙන එකක්. එතකොට හරිතාගාර වායු ගෙදරින් විමෝචනය වෙන එකක් තමයි යුම්පියුම් කටයුතු වල. තව අපි බලශක්ති භාවිතයේදී අපි ලයිට් එකක් දානවා කියන්නේ අපේ ගෙදරින් හරිතාගාර වායු විමෝචනයට දායක වෙනවා. මොකද අපි මෙහි ලයිට් දාද්දි එහෙ ගල් අඟුරු බලාගාරේ වැඩ කරනවා ළමයි. නේද? එතකොට ඔන්න ඔය වාගේ විවිධ ක්‍රම වලින් අනිත් එක්ක මේ ගොඩනැගිල්ලෙන් හරිතාගාර වායු විමෝචනය වෙනවා. ඒ වාගේ තමයි ඒක ගණනය කරන්නේ. එතකොට කිසියම් ගොඩනැගිල්ලක් ඉදි කරනකොට මෙන්න මේ හරිතාගාර වායු විමෝචනය අවම කරගන්න පුළුවන් නම් ඒකට කියනවා හරිත ගොඩනැගිල්ලක් කියලා. එතකොට කොහොමද කරන්නේ ඒක? එකක් තමයි දැන් බලන්නකෝ සමහර ලාවට අපිට ගෙවල් වල දවල්ටත් මේකේ තියෙන්නේ හරිත ගොඩනැගිල්ලක් මේ ගොඩනගද්දී අපි අවධානය යොමු කරන්න ඕනේ දේවල්. අපි බලමු එකින් එක. වෙනම කතා කරන්නේ නැතුව. හරි. එතකොට පොඩ්ඩක් මේක බලන්නකෝ මම කියවන්න. හරිතාගාර වායු විමෝචනයේ වළකන හෝ
අවම දායකත්වයක් දෙන පරිදි තනන ලද ගොඩනැගිල්ල හරිත ගොඩනැගිල්ලක් ලෙස හැඳින්වේ. හරිත ගොඩනැගිලි නිර්මාණයේදී අවධාරණය කළ යුතු මූලික කරුණු කිහිපයක් ඇත. එනම් පළවෙනි එක. ගොඩනැගිලි පරිශ්‍රයේ උපරිම ශාක වැස්මකින් සමන්විත වීම. දැන් ගොඩනැගිලි පරිශ්‍රය උපරිම ශාක වැස්මකින් සමන්විත වෙනවා නම් නේද? දැන් අපි හිතමු අපි ගෙයක් හදනවා කියලා ළමයි. අපි ගෙයක් හදද්දී පුළුවන් තරම් ගේ අවට ශාක වගා කරනවා. එතකොට කොහොමද මේ හරිතාගාර වායු විමෝචනය අවම වෙන්නේ? එකක් තමයි දැන් මේ හරිත මේ වැස්මක් ශාක වැස්මක් තියෙනවා නම් ඒ gedara ක්‍රියාවලිය වලින් අපි තුමු යුම්පියුම් කටයුතු කියලා ඒවෙන් පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව ඒ ශාක වලින් අවශෝෂණය කරගන්නවා. ඒක ඊට පස්සේ ළමයි ශාක වැස්මක් තියෙනවා නම් උණුසුම අඩුයි හරිය. එතකොට අර ගේ ඇතුලේ වායු සමනය කරන්න අපි ෆෑන් එකක් දාන්න AC කරන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා අවමයි. නේද? ඉතින් ඔන්න ඔය විදිහට පළවෙනි කාරණේ තමයි හොඳ ශාක වැස්මක් තියෙන්න ඕනේ. දැන් ළමයි සමහර ගොඩනැගිලි වර්තමානයේ හදනවා හරිත පියස කියලා එකක්. ඒ කියන්නේ වහලේ ගස් වගා කරනවා. මම ඕගොල්ලන්ට පින්තූරෙකුත් පෙන්නුවා ගිය සතියේ පාඩමේදී. ඒතකොට මේ හරිත පියස කියන එකත් මේ ශාක වැස්ම උපරිම කරගන්න යොදන උපක්‍රමයක්. ඊට පස්සේ දෙවෙනි එක පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමට හැකි දොර ජනෙල් කවුළු තිබීම. එතකොට ළමයි ස්වභාවික වාතාශ්‍රයේ ගේ ඇතුළට හොඳට ලැබෙන විදිහට විවෘත ජනෙල් කවුළු ඒවා තියන්න ඕන ගොඩක්. එහෙම තියපුවාම අපිට ගෙදර වායු සමනය කරන්න වෙන්නේ නැහැ. තුන්වෙනි එක අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වන පරිදි ද්‍රව්‍ය කළමනාකරණය කිරීම. අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වන පරිදි ද්‍රව්‍ය කළමනාකරණය කිරීම. දැන් අපේ ගෙවල් වල ළමයි ගොඩාක් වෙලාවට දැන් හිතන්නකෝ පොලිතීන් ප්ලාස්ටික් වාගේ දේවල් ඒවා අපේ ගෙවල් වලින් බැහැර කරන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න ඕන. කොහොමද අඩු කරන්නේ? අපි කඩේට යද්දි ළමයි බෑග් එකක් අරන් යන්න පුළුවන්. බලන්නකෝ ඕගොල්ලෝ කඩේට දවසකට දෙපාරක් යනවා නම් සිලි බෑග් shopping බෑග් දෙකක් කඩෙන් ගේනවා. හැබැයි ඒ ඊළඟට ආය ආපහු යද්දි ඒ shopping එක අරන් යන්නේ නැහනේ. නේද? ඉතින් ඒ විදිහට ගොඩාක් කල් පරිසරයේ එකතු වන පොලිතීන් සහ ප්ලාස්ටික් වාගේ දේවල් අපි ගොඩක් ගෙවල් වලට ගේනවා. ඒවා ක්‍රමවත්ව බැහැර කරන පිළිවෙලක් අපේ ලංකාවේ නෑ ළමයි. දැන් පිටරටවල නම් ඒවට දැඩි නීති තියෙනවා. ඒ පොලිතීන් ප්ලාස්ටික් ඒවා අපිට ඕන විදිහට බැහැර කරලා යන්න බෑ. දැන් අපි දැකලා තියෙනවා අපේ පැත්තේ මේ ওই සමහර ලාවට ළමයි පාරායිනි කුණු ගොඩවල් දාලා ගිහින් තියෙනවා. ලොකු කාර් වලින් ඇවිල්ලා අතහැරලා යන්නේ. ලොකු වාහන වලින් ඇවිල්ලා අතහැරලා යන්නේ. ඒතර එහෙම වෙලා තියෙන එකක් අපේ ආකල්ප හරි වැරදි. නේද? අපිට ඕනේ අපේ ගෙදර පිරිසුදු තියාගන්න නේ. ආරින් දැන් අපිට ඒක අදාළ නැහැ. ඒතකොට කරන්නේ ගෙදර සතියක් එකතු වෙන කුණු ටික දාගෙන ඇවිල්ලා නේද? ඔය අපේ දම්රෝ එක හරිය එහෙම ළමයි එහෙම මිනිස්සු දාලා යනවා කුණු හරියට. එතකොට ඒවා නිසි පරිදි වර්ග කරලා බැහැර කරන්න ඕනේ. දැන් පිටරටවල නම් ඒවට ලොකු දඩයක් ගහනවා. එහෙම අහු වුණොත් එහෙම. ලංකාවේ එහෙම නෑ ළමයි. නේද? දැන් මං අහලා තියෙනවා ඔය සමහර අය කියනවා කිලෝමීටර ගාණක් ඒගොල්ලෝ යන්න ඕන කුණු ටික දාලා එන්න. ඒ කුණු අපිට ඕන විදිහට තැන් තැන් වල දාන්න බෑලු. එහෙම දැම්මොත් එහෙම ලොකු දඩයක් ගහනවලු. ඉතින් ඒක තමයි හරි ක්‍රමේ. නේද? එහෙම දැන් අපේ නම් එහෙම දැන් අපිට හොඳ ඉඩ තියෙනවනේ ළමයි අපේ ගෙවල් වල. නමුත් ඔය කොළඹ පැත්තේ ගෙවල් වල එහෙම කුණු ටිකක් දාන්න කුණු වලක් කපා ගන්න එහෙම ඉඩ නැහැ. එතකොට ඒ වාගේ දැන් මේ පැති වල සමහර තැන් තියෙනවා පර්චේස් 10යි 12යි නේද? එතකොට වටේටම තාප්ප බැඳලා. එතකොට ඒගොල්ලන්ගේ ගෙදර තියෙන කුණු ටික දැන් පාරායිනේ තියෙන ගෙවල් වල නම් ඒගොල්ලෝ දෙනවා. ওই නගර සභාවෙන් මේ මීරිගම ප්‍රාය සභාවෙන් ඒ වාගේ නේද? පන්නල ප්‍රාය සභාවක කියවයි තියෙන ඒවෙන් එනවනේ කුණු එකතු කරන ඒවා. ඒගොල්ලන්ට දෙනවා. ඉතින් ඒ විදිහට මේ ගෙදර අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ඕන. ගෙදරින් බැහැරවන අපද්‍රව්‍ය ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න ඕන. මේවට ළමයි තියෙනවා හොඳ සැලසුම් තියෙනවා ඉතින්. ඒවා ක්‍රියාත්මක කරන්න තමයි ඕනේ. නේද? දැන් වර්තමානයේදී මේ කොම්පෝස්ට් එහෙම අපිට හදා ගන්න පුළුවන් ඔන්න අපද්‍රව්‍ය වලින් ගෙදර බැහැර කරන තැන් තැන් වල දාන්න නැතුව. ඒ වාගේව. හරි ඊට පස්සේ තව කාරණයක් තමයි බලශක්තිය කාර්යක්ෂමව පරිභෝජනය සඳහා සැලසුම් තිබීම. මේ හරිත ගොඩනැගිල්ලක් හදාගන්න මොනවද කරන්න ඕන කියලා මේ කියන්නේ බලශක්තිය කාර්යක්ෂමව පරිභෝජනය සඳහා සැලසුම් තිබීම. දැන් අපේ ගෙවල් වල අපි පාවිච්චි කරන විදුලි උපකරණ ළමයි
ශක්තිය අඩුවෙන් වැවෙන විදුලි උපකරණ පාවිච්චි කරන්න. මේකට කරන්න පුළුවන් එක දෙයක්. ස්වභාවික ආලෝකය වාතාශ්‍රයේ ගේ ඇතුළට හොඳට ලැබෙන විදිහට සැලසුම් කරන්න ඕන ගේ. දැන් ඔයගොල්ලෝ දැක්ක අර මේ ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේම අපි කතා කරද්දි ගොඩක් වීදුරු දාලා තියෙනවා. එතකොට ගේ ඇතුළට හොඳට ආලෝකය ලැබෙනවා. ඒ ගොඩනැගිල්ල ඇතුළට. නේද? එතකොට මේ බල්බ් පාවිච්චි කරලා ලයිට් දාලා ආලෝකමත් කරන්න ඕනේ නැහැ. රාත්‍රී කාලේදී විතරයි ඒක අවශ්‍ය වෙන්නේ. නමුත් අපි දැකලා තියෙනවා ඔය ලොකු ගොඩනැගිල්ල වල දවල් කාලේදී කර්මාන්තශාලා වාගේ වල ඇතුලේ ලයිට් දාලා තියෙනවා. ඒතකොට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වභාවික ආලෝකයේ එන පරිදි සැලසුම් කරනවා. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා ජලයේ කාර්යක්ෂම පරිභෝජනය කිරීම. දැන් අපි බලපු ගොඩනැගිලි වල අපි බලපු වීඩියෝ වල තිබ්බා නේද? ඒගොල්ලෝ වැසි ජලය එකතු කරලා පාවිච්චි කරනවා. වැසි ජලය. එතකොට ඒ වාගේ උපක්‍රම වලින් අපිට පුළුවන් ජලය බොහොම කාර්යක්ෂමව පරිභෝජනය කරන්න. ඊළඟට ස්වභාවික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් ගොඩනැගීම. ගොඩනැගිල්ලක් සැලසුම් කරද්දි ගොඩනගද්දි පුළුවන් තරම් ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන ගොඩනගන්න පුළුවන්. දැන් මෙහෙමයි. දැන් මේවා කියද්දි ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති කොහොමද ස්වභාවික ද්‍රව්‍ය වලින් ගොඩනැගිල්ලක් හදන්නේ කියලා. ළමයි ඒක අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ආකල්පත් එක්ක බැඳිලා තියෙනවා. මම මෙහෙමයි කියන්නේ දැන් අපි ගයක් හදනකොට ඒක මගේ පෞද්ගලිකව මගේ නම් අඩුයි. නමුත් මට මේ දැන් මේ අඩු කියන්නේ අපි අඩු වැඩිව අපි හැමෝගෙම තියෙනවා. මෙහෙම දෙයක්. දැන් අපි හදන්නේ ගයක් හදන්නේ પરම්පරා ගානකට ඉන්නනේ. එහෙමනේ අපේ ඔය ටීවී වල ඇඩ් වලක් දාලා තියෙන මේ ෂීට් එක දාන්න. එතකොට પરම්පරා ගානක් මේ ෂීට් එක තියෙනවා. වහලට දාන සෙවිලි තාඩු නේද? ඒ වාගේවා. කැඩි කැඩි දහැන ළමයි. නෑ සර්. සිග්නල් පොඩ්ඩක් අඩු ඇති අමාජිත් බලන්න ඔයාගේ. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ඔයගොල්ලොත් කතා කරන්න මේවා. මේ අපි මේ කතා කරන්න ඕන දේවල් අපේ ඇත්තටම. සමහර අපේ ආකල්ප තියෙනවා. ඒ දේවල් අපි වෙනස් කරගන්න ඕනේ. මොකද අපි ගයක් හදනකොට අපි හදන්නේ අවුරුදු 50ක් ඉන්න 100ක් ඉන්න සමහරට අපේ ළමයින්ගේ ළමයින්ටත් ඉන්න එහෙම බලාගෙන තමයි අපි හදන්නේ. එහෙම හදද්දී අපි මොකද කරන්නේ? අපි ගානවා ලොකු කොන්ක්‍රීට් තට්ටු ගණන් නේද? වක්කර ඒක ළමයි ඇත්තටම නිෂ්ඵල දෙයක්. මාත් කරනවා. මටත් කරන්න වෙලා තියෙනවා එහෙම. නමුත් බලන්න සමහර රටවල ඉන්නවා ඒගොල්ලෝ දැන් ওই ජපානයේ වාගේ රටවල නැත්තම් ගොඩක් බටහිර රටවල අය මේ ගේ හදන්නේ ලෑලි වලින්. නැත්තම් සමහර බටහිර රටවල මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ පොඩි බස් එකක් අරගෙන බස් එක ගයක් වාගේ හදා ගන්නවා. ඒගොල්ලන්ට ওই ඉඩමක් කියලා එකක් එහෙම නැහැ. ඒගොල්ලෝ රස්සාව කරනවා. එතන එයාගේම වාහනේ එයා ඉන්නේ ඒ විදිහට ඒගොල්ලෝ ඉන්නේ. එතකොට ඒවා අපේ මේ ආකල්පත් එක්ක බැඳිලා තියෙන දේවල්. එතකොට අපි හිතනවා මේ අපි ස්වභාවික ද්‍රව්‍ය වලින් ගයක් කොහොමද හදන්නේ කියලා. නමුත් ඉස්සර කාලේ ගෙවල් හැදුවේ අවට පරිසරයෙන් හොයාගන්න මැටි නේද? ඒ වාගේ දේවල් එකතු කරලා. එතකොට ඒ වාගේ දේවල් වලින් හදපුවාම තමන් ඉන්න කාලේ ජීවත් වුණාම ඇතිනේ ගෙයි. නේද? එතකොට අර ළමයි මේ නිකන් මේ අපේ රටේ තියෙන පරිසරයේ තියෙන සම්පත් වලට හානි වෙන්නෙත් නැහැ. ස්වභාවික පරිසරයට හානි වෙන්නෙත් නැහැ. ඉතින් හැබැයි අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ එතෙන්ට. අපි ගොඩක් වෙලාවට අපි මේ දැන් අපේ සමාජයෙන් අපිට ඇති කරලා තියෙන ආකල්ප සහ අපේ සමහර ගොඩාක් වෙනස් වෙන්න ඕන ආකල්ප තියෙනවා. ඉතින් ඒ තැනට හැදෙන්න. ඒකද මම ඒක එච්චර වැඩිදුර කතා කරන්නේ නැහැ. ඒ ගැන මේ පාඩම අතර ඒ දේවල් ඒ පාඩම නෙවෙයි ඉතින් කතා කරන්න ඕන දෙයක්. නැතුව ඒකුත් නෙමෙයි අපේ ප්‍රධාන කාරණේ මේ පාඩම සාකච්ඡා කරන එකනේ. ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න නිකන් ඉන්නලාවට. අපි මොකද්ද මේ දැන් ලංකාවේ ළමයි මේ දවස්වල මේ ගෙවල් දොරවල් හදන ඒවට නේද? ගොඩනැගිලි හදන ඒවට ලොකු වියදමක් යනවා. එතකොට ඇත්තටම මේ ගයක් හදන්න රුපියල් කෝටියක් විතර වියදම් කරනවා නම් ලක්ෂ 50කටක් වියදම් කරනවා නම් ගයක් හදන්න අපිට පුළුවන් මුළු ජීවිත කාලෙම ඒ ලක්ෂ 50ට වියදම් කරලා මේ හොඳට ජීවත් වෙන්නත් ඇත්තටම සමහරවිට අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ ළමයි.
ඉතින් නමුත් අපි අර විදිහට තමයි හිතන්නේ. අපි හිතන්නේ මේ මන් දන්නේ නැහැ ඒක ඉතින් මේ ඕකේ දෙපැත්තම ඇති. ඉතින් සමහර අය කියයි ඉතින් එහෙම නෙවෙයි අපි හොඳට එහෙම ගයක් හදන්න ඕනේ ලොකුවට හදන්න ඕනේ ගයක් පෙනුමට හදලා එහෙම ඉන්න ඕනේ කියලා. නමුත් ඒක සමහරවිට සමහර අයට ඉතින් හිතන්න පුළුවන් ඒක වැඩක් නෑ එහෙම තේරුමක් නෑ කියලා. ගොඩක් වෙලාවට මාත් ඉන්නේ ඒක තේරුමක් නෑ කියන පැත්තේ. අපිට මේ හැබැයි ඉතින් මේ අපිට දැන් අපි තනියම තීරණ ගන්න බෑන ළමයි නේද? දැන් ඕගොල්ලන් ගෙදරත් ගේ හදනකොට අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා සමහරට ඕගොල්ලොත් එකතු වෙලා එහෙමනේ තීරණ අරගන්න. ඒක නිසා ඒවා තීරණය කරනකොට අපිට එහෙම හිතන්න බෑ. නමුත් අපේ ආකල්ප ගොඩාක් වෙනස් වෙන්න ඕනේ ඒ තැන්වලදී. හරි. ඊළඟ එක අපි බලමුකෝ. ඒක ගැන ඇති ඊට වැඩි ඕනේ නැහැ. තේරුමක් නැහැ. ඕගොල්ලෝ ගෙවල් හදන ගාලට හොඳට කල්පනා කරලා හදන්න. හරි. ඊළඟේ තියෙනවා නඩත්තු පිරිවැය අවම කිරීමට සුදුසු නිවාස සැලසුමක් වීම. නඩත්තු පිරිවැය අවම කිරීමට සුදුසු නිවාස සැලසුමක්. ස්වභාවික ආලෝකය හොඳින් ලබා ගැනීමට හැකි සැලසුමක් තිබීම. හරි. මම මේ දේවල් එක්ක තව චුට්ටක් එකතු කරන්න ළමයි. දැන් අපේ ගොඩාක් වෙලාවට අපේ මේ වර්තමානයේ අපි ලොකු වියදමක් අපිට යනවා බල ශක්තිය වාගේ දේවල් ලබා ගන්න. යුම්පියුම් කටයුතු වලදී ගෑස් ටික ලබා ගන්න ලයිට් බිලට ඒවට ලොකු වියදමක් යනවා. එතකොට ඔයගොල්ලෝ ගයක් සැලසුම් කරද්දී අනාගතයේ දවසක පුළුවන් නම් දැන් ලංකාවේ ළමයි ලක්ෂ 5කට විතර පුළුවන් සූර්ය බල ශක්ති ඒකකයක් හදාගන්න ගෙදරකට. දැනටත් ඕගොල්ලන්ගේ ගෙවල්ලත් පුළුවන්. ඒ කියන්නේ සෝලර් පැනල් දාන්න ගෙදෙට්ට. ලක්ෂ 5ක් වියදම් කරලා සූර්ය කෝෂ පද්ධතියක් ගෙදෙට්ට ගත්තොත් ලයිට් බිල බිඳුවයි. ඕගොල්ලෝ මාසෙකට රුපියල් 3000ක් ගෙවනවා කියලා එතන ලයිට් බිල. එතකොට ලයිට් බිල 7-5ක්වත් එන්නේ නැහැ ඕගොල්ලන්ට සූර්ය කෝෂ පද්ධතියක් හයි කරගත්තාම. අනිත් එක එතකොට අපි පරිසරයට කාබන් ඩයොක්සයිඩ් පිට කරන්න දායක වෙන්නේත් නැහැ. දැන් දැනට අපි ළමයි විදුලිය පාවිච්චි කරද්දී ගල් අඟුරු පුච්චනවනේ. අපි හැබැයි සූර්ය කෝෂ පද්ධතියක් හයි කරගත්තොත් අපේ ගෙදර විදුලිය පාවිදා කරද්දී අපි ගල් අඟුරු පුච්චන්නේ නැහැ. ඒක. අනිත් එක අපි ගෙදරකට පුළුවන් නම් හදාගන්න ඕන ජීව වායු ජනකයක්. අපේ ගෙදර ඉතුරු වෙන කෑම උයලා උයන්ඩ අරගන්න ඔය එළවලු පළතුරු කුණුවන ඒවා නේද? සමහරවිට උයලා අහක දාන මේ ඔය බත් ටික ඒ වාගේ දේවල් දාලා හදන්න පුළුවන් ජීව වායුව. ජීව වායු ජනකයක්. එතකොට එහෙම ජීව වායු ජනකයක් හදාගත්තාම ඒ ගෙදර හැදෙන අපද්‍රව්‍ය අපි දැන් අපි ගොඩක් වෙලාවට ළමයි කුණු ගොඩවල් ගහගෙන නේද මැස්සෝ වහන ඒ වාගේ ප්‍රශ්න කරදර තියෙනවනේ අපේ ගෙවල් වල. හැබැයි ජීව වායු ජනකයක් හැදුවා නම් අපේ ගෙදර එකතු වෙන කුණු වලින් අපිට ප්‍රයෝජනවත් වායුවක් යුම් පියුම් කටයුතු වලට ගන්න පුළුවන් කෙලින්ම ගෑස් එක. ඒ විතරක් නෙවෙයි ඒකෙන් ඉතුරු වෙන ද්‍රව්‍ය දියර පොහොරක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ගෙදරින් කුණු අයින් වෙන්නෙත් නැහැ. බල ශක්තිය සඳහා අපිට දැන් ගෙදර ගෑස් එකත් එක්ක කලවුණට පාවිච්චි කරන්න පුළුවන් ජීව වායු ජනකයක්. ගෙදරට ගෑස් ඕනම වෙන්නේ නැති ක්‍රමයකුත් තියෙනවා. පිටින් ගේන්න. කරනවා නම් කරන්න පුළුවන්. ලංකාවේ කරපු තැන් තියෙනවා. කරන්න ඕනේ තමන්ගේ ගෙදර টয়ලට් එක ජීව වායු ජනකයක් කරන්න පුළුවන් වැසිකිළිය. හැබැයි වැසිකිළිය හදනකොට වැසිකිළි වල ඒකට ගැළපෙන විදියට හදන්න ඕන. අපි හැමෝගෙම ගෙවල් වල වැසිකිළියෙන් මීතේන් වායු පිට වෙනවා. ඒ මීතේන් වායුව එකතු කරලා ඒක දහනය කරන්න පුළුවන් ජීව වායුව. ඒ ජීව වායුව පිට වෙනවා කෙලින්ම. ඒකෙන්. හැබැයි පරිසරයට යනවා නිකම්. ඉතින් ඔය වාගේ දේවල් ළමයි ඉදිරියේදී යොදා ගන්න වෙනවා අපිට. දැන් ඉස්සරහට ලංකාවේ ගෑස් දැන් මේ වෙද්දි හදාගෙන තිබ්බනම් බලන්න. දැන් කියනවා තව ටික කාලෙන් තව ටික දවසින් ගෑස් නැහැ. ලාෆ්ස් ගෑස් එක දැන් ගෙන්නන්නේ නැහැ කියලා කියනවා ඒගොල්ලෝ. ඩොලර් නැතුව. නේද? ඊට පස්සේ අනික් කට්ටිය නම් ගෑස් තියනවා දැනට. ඉතින් තව ටික කාලෙන් ගෑස් ගණන් යනවා. දැනුත් ගණන්නේ නේද? ඉතින් ওই වාගේ ප්‍රශ්න වලට ලොකු උත්තර ඒවා. ඇත්තටම. නේද? නොමිලේම ගෑස් ලබා ගන්න පුළුවන් අපිට. ඉතින් ගොඩනැගිල්ලක් ඉදි කරනකොට අන්න ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න. එතකොට කෙලින්ම ඒව හරිත ගොඩනැගිල්ල තමයි. එතකොට අපි මේ කණිජ තෙල් කණිජ ඉන්ධන පාවිච්චි කරන්නේ නැහැ. සූර්ය බල ශක්තියෙන් විදුලිය නිපදවා ගන්න පුළුවන්. එතකොට ඒක තමයි හරිත ගොඩනැගිල්ලක් කියන්නේ. හරි. ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරිත ගොඩනැගිල්ලක් ඉදි කිරීමේදී අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ශාක වැස්මක් යොදා පවතින තාපය අවම කිරීම. දෙවෙනි එක මම අර කිව්ව මගින් සූර්ය කෝෂ මගින් විදුලිය ලබා ගැනීම. සූර්ය ජල තාපක මගින්
නාන කාමර සඳහා උණු ජලය ලබා ගැනීම. ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය වැඩිපුර ලැබෙන පරිදි විශාල ජනේලයේදී මහා ගොඩනැගිල්ලේ හැඩතල නිර්මාණය කිරීම. ඕන අපිට මේකටම තව කාරණයක් අරකට එකතු කරන්න පුළුවන්. ගෙදරින් ඉවතලන කාබනික අපද්‍රව්‍ය. ගෙදර මිදුල එකතු මේ අතු ගාලා එකතු වෙන කොළ රොඩු ටික. නේද? ගෙදර එළවලු ටික කපලා ওই කුණු වෙච්ච එළවලු පළතුරු ඒ වාගේ දේවල්. උයලා ඉතුරු වෙන බත් ටික. අන්න ඒ වාගේ කාබනික අපද්‍රව්‍ය නිවසෙන් ඉවතලන කාබනික අපද්‍රව්‍ය මගින් ජීවාවේ ජනකයක් ක්‍රියා කරවීම. ඒ වයින් හරිත ගොඩනැගිල්ලක් ඉදි කරන්න පුළුවන් අපිට මේ වාගේ ක්‍රම පාවිච්චි කරලා. හරි. ඊළඟට හරිත ප්‍රවාහනය. ප්‍රවාහන ශාස්ත්‍රයේදී හරිත සංකල්පය භාවිතා කරන්නේ කොහොමද? ළමයි මේ දැන් අපි දන්නවා දැන් හරිත සංකල්පයේදී අපේක්ෂා කරන ප්‍රධාන දෙයක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචනය අවම කරන එක. කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන එක අවම කරන එක. වර්තමානයේ ඇතිලා තියෙන ගැටලුවට ලොකු හේතුවක් නෙමේ කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට එහෙමනම් අපි ප්‍රවාහන ශාස්ත්‍රයේදී හරිත සංකල්පය යොදා ගන්නවා නම් මේ කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචනය අවම කරගන්න ප්‍රවාහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචනය අවම කරගන්න උපක්‍රම යොදන්න ඕන. දැන් මේකෙදි තව වායුවක් ගැන කියලා තියෙනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා වායුවක්. මේව තියෙනවා මම මේක චුට්ටක් කියවන්නම්කෝ. නවීන ලෝකයේ තාක්ෂණ දියුණුවත් සමග ප්‍රවාහන කටයුතු වල විශාල පෙරලියක් සිදු වී ඇත. සුව පහසුව කාර්යක්ෂමතාවය මෙන්ම ඵලදායීතාවයේ ඉහළ ගියද මෙමගින් දීර්ඝ කාලින සිදුවන අහිතකර බලපෑම් අනාගත පරපුරට විශාල හානියක් ඇති කරයි. භාණ්ඩ ප්‍රවාහනයේ මෙන්ම ජනයාගේ ප්‍රවාහන කටයුතු සඳහා දිනකට ලෝකයේ අති විශාල ඉන්ධන ප්‍රමාණයක් දවාලයි. මෙහි ප්‍රතිඵලයේ වායුගෝලයට හරිතාගාර වායු, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් නිදහස් වීමයි. ටර්බෝ එන්ජින් සහිත වාහන. ඔගොල්ලෝ අහලා ඇති සමහර වාහන ළමයි තියෙනවා ටර්බෝ එන්ජින් කියලා. ටර්බෝ එන්ජින් සහිත වාහන භාවිතයේදී සම්පීඩන වාහන පෙට්‍රල් සමග දවාලීමෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවට අමතරව නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුද විශාල ලෙස මුදා හරි. දැන් ළමයි සාමාන්‍යයෙන් කරන්නේ වාහනයක එන්ජිමක පෙට්‍රල් දහනය කරන්න වායුගෝලයේ වාතය ඇදලා ගන්නවනේ. වායුගෝලයේ වාතය ඇදලා අරන් ඒකෙන් පෙට්‍රල් දහනය කරනවා එන්ජිම ඇතුළේදී. එහෙමයි කරන්නේ. ටර්බෝ එන්ජින් වල කරන්නේ මේ එළියෙන් ඇදලා ගන්න වායුව සම්පීඩනයට ලක් කරලා. ඒ කියන්නේ තෙරපලා. පීඩනයට ලක් කරලා තමයි පෙට්‍රල් එක දහනය කරන්නේ. එතකොට අධික පීඩනයේදී දැන් ওই එළියෙන් ඇදලා ගන්න වාතයේ නයිට්‍රජන් වායුව තියෙනවා. දැන් වායුගෝලයෙන් ළමයි වාතයේ එන්ජිම ඇතුළට ඇදලා ගන්නේ මේ පෙට්‍රල් දහනය කරන්න ඔක්සිජන් ඕනේනේ. ඒකට. හැබැයි ඔය ඇදලා ගන්න වාතයේ ඔක්සිජන් විතරක් වෙන් කරලා ගන්න බෑ. නයිට්‍රජන් වායුවත් යනවා එන්ජිම ඇතුළට. එතකොට එන්ජිම ඇතුළේදී මොකද වෙන්නේ? මේ වායුගෝලයෙන් ඇතුළු වෙන නයිට්‍රජන් වායුවත් එන්ජිම ඇතුළේ දහනය වෙනවා. අර පීඩනය වැඩි කරපුවාම නයිට්‍රජන් දහනය වීම වැඩි. එතකොට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව මේ ටර්බෝ එන්ජින් වල වැඩිපුර පිට වෙනවා. දැන් කාබන් ඩයොක්සයිඩ් වලටත් වඩා අහිතකර වායුව තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ්. එතකොට හරිත ප්‍රවාහනය කියන්නේ මෙන්න මේ හරිතාගාර වායු අවම කරගෙන ප්‍රවාහන කටයුතු සිදු කරන එක. එතකොට බලන්න මේ හරිත ප්‍රවාහනයේදී අපි අවධානය යොමු කරන්න ඕන කරුණු කීපයක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි තනි පුද්ගල වාහන භාවිතය අවම කිරීම. තනි පුද්ගල වාහන භාවිතය අවම කිරීමෙන් කොහොමද කාබන් ඩයොක්සයිඩ් පිටවීම අඩු වෙන්නේ ළමයි? දැන් අපි හිතමු ඔයගොල්ලෝ දැකලා ඇති උදේට ළමයි ඔය නගරවලට වැඩට යනවනේ මිනිස්සු. දැන් කොළඹට යනවා අපි හිතමු මේ කොළඹ ලොකු කම්පැනි වල වැඩ කරන කට්ටිය කාර් වල වැඩට යනවා. අපි දැකලා තියෙනවනේ එහෙම නේද? ලොකු වාහන තදබදයක් තියෙනවනේ උදේට ඔය නුවර පාරේ එහෙම කොළඹට ඇතුළු වෙන්න. දැන් එතන බලන්න මේ සමහරලාට කාර් එකේ එක්කෙනයි දෙන්නයි යන්නේ. අපි හොඳ සුඛෝපභෝගී බස් එකක් දැම්මොත් බස් එකේ 40ක් යන්න පුළුවන්. කාර් එකක දෙන්න ගාන යනවා නම් අපිට පුළුවන් නේද හොඳ බස් එකක් දැම්මොත් කාර් 20ක් නවත්තලා එක බස් එකක් යවන්න. එතකොට කාර් 20ක් නවත්තලා එක බස් එකක් යවුවොත් ඉන්ධන දහනය ගොඩක් අඩු වෙනව නේද?
එතකොට බලන්න තනි පුද්ගල වාහන භාවිතය අවම කරලා අපිට පුළුවන් හරිතාගාර වායු විමෝචනය අවම කරන්න. හැබැයි ඒකෙදි මෙහෙම දෙයක් තියෙනවා. එහෙම කරන්න නම් පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න ඕනේ. දැන් මිනිස්සු ගිරුළු යද්දි ඇයි මෝටර් සයිකල් වල යන්නේ? අපේ පැති වලයි. ඇයි ත්‍රිවිල් එක යන්නේ තමන්ගේ? එකක් වෙලාවට බස් එකක් නැහැ. නේ පොදු ප්‍රවාහන සේවය නැහැ. අනික පොදු ප්‍රවාහන සේවයේ තෙරපිලා නේද? දැන් ওই සමාල්ලාට උදේට හවසට එහෙම ළමයි ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැහැනේ බස් වල. නේද? එතකොට ඒ වාගේ තත්ත්වයක් තියාගෙන අපිට බෑ තනි පුද්ගල භාවිතය වාහන භාවිතය අවම කරන්න. එහෙමනම් හරියට වෙලාවට සුව පහසු යන්න එහෙම පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න ඕනේ. එහෙම දියුණු කරලා තනි පුද්ගල වාහන භාවිතය අවම කරන්න පුළුවන්. එතකොට ඒක ප්‍රායෝගිකව කරන්න ඕනේ එහෙමයි. එතකොට තනි පුද්ගල වාහන භාවිතය අවම කරලා අපිට පුළුවන් එහෙමනම් හරිතාගාර වායු විමෝචනය අඩු කරන්න. ඒක. අනිත් එක ඉන්ධන වැයවීම අවම හෝ අවශ්‍ය නොවන ප්‍රවාහන ක්‍රම භාවිතය. දැන් ලංකාවේ ළමයි විදුලි වාහන පාවිච්චි කරනවා. ඒතකොට විදුලි වාහන කියන්නේ ඉන්ධන වැය වෙන්නේ නැහැ ඒවට. හරිතාගාර වායු විමෝචනයේ බිඳුවයි. දැන් අපි කියනවනේ දියුණු රටවල් කියලා. ජපානයේ වාගේ රටවල් ළමයි. ඒගොල්ලන්ගේ රටවල ප්‍රධාන නගරවලට පෞද්ගලික වාහන භාවිතය පෞද්ගලික වාහන ඇතුළු කරන්න බෑ. ඇතුළු කරනවා නම් ලොකු මුදලක් ගෙවන්න ඕන. ඒගොල්ලෝ කරන්නේ ළමයි ඒගොල්ලන්ගේ පෞද්ගලික වාහන වලින් නගරයෙන් පිටත නවත්තලා ඒ නගරවල මේ යන්නේ මේ බයිසිකල් වලින් පුට් සයිකලෙන්. ආයතන ප්‍රධානින් ටයි කෝඩ් දාගෙන බයිසිකලේ පදිනවා. අපේ ලංකාවේ උන්ට නම් එහෙම බයිසිකල් පදින්න බෑ. බඩ තඩි ගහිලා එහෙමනේ ඉන්නේ ළමයි. නේද? එතකොට ඒ වාගේ එකක් මිනිස්සුන්ගේ සෞඛ්‍ය පැත්තටත් හොඳයි අනිත් එක පරිසර දූෂණයත් අඩුයි. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ටීවී වල එහෙම වැඩසටහන් වල පෙන්නනවා. ඒතකොට ඒගොල්ලෝ බයිසිකලේ තමයි යන්නේ. දැන් මේ වායු දූෂණය අඩු කරන්නත් එක ක්‍රමයක් තමයි ඔය. දැන් මේ සමහර නගර තියෙනවා වායු දූෂණය ඉතාම අධිකයි. එතකොට ඒගොල්ලෝ මේ වායු දූෂණයට පිළියමක් විදියට ඒගොල්ලන්ගේ නගරවලට ප්‍රධාන නගරවලට ওই වාහන ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. පෞද්ගලික වාහන. පෞද්ගලික වාහනේ කෙනවනම් නගරයෙන් පිටත ඒව නවත්තලා නගරය ඇතුලේ පොදු ප්‍රවාහන සේවයෙන් යන්න ඕන. හරි. එතකොට අපිට එහෙමනම් ඒ විදියට පාපැදි එහෙම නැත්නම් විදුලි වාහන ඒ වාගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා දෙමුහුම් වාහන භාවිතයට පහසුකම් සැලසීම සහ උනන්දු කිරීම. දෙමුහුම් වාහන කියන්නේ හයිබ්‍රිඩ් වාහන. හයිබ්‍රිඩ් වාහන කියන්නේ බැටරි පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ විදුලියනුත් යනවා, එන්ජිමිනුත් යනවා. ඒ දෙකම පාවිච්චි කරනවා. දැන් සාමාන්‍යයෙන් ඔය දැන් අලුත් නවීන කාර් එකක ළමයි පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 10ක් 12ක් ඒ වගේ ගාණක් තමයි යන්නේ. හැබැයි හයිබ්‍රිඩ් වාහනයක යන්න පුළුවන් පෙට්‍රල් ලීටරයට කිලෝමීටර 30ක් විතර. නේද? එතකොට ඉන්ධන වැයවීම අඩුයි හයිබ්‍රිඩ් වාහනයක. එහෙම නැත්නම් විදුලි වාහන ප්‍රවර්ධනය කරන්න ඕන. දැන් අපේ ලංකාවෙත් ඔය මේ ඊයේ පෙරේදා ලොකු හැබැයි ඒක ළමයි ස්පෝර්ට් වර්ගෙන් නිකන් මිල අධික වාහනයක්. වේගා කියලා කාර් එකක් බලන්නකො සර්ච් කරලා ඔය නිකන් ඉන්නකම. හැදුවා විදුලි කාර් එකක්. ඒක දැන් තත්ත්වය මොකක්ද කියලා දන්නේ නැහැ. ලෝකේ හොඳම විදුලි කාර් එක තමයි ටෙස්ලා කියලා කාර් එක. ටෙස්ලා ඇමරිකන් එක. ඉතින් ඒ වාගේ විදුලි වාහන ඒ කාර් නම් ළමයි ලංකාවට තාම එකක්වත් ඇවිල්ලා නැහැ. ඒ ටෙස්ලා කියන ඒවා. ඒවා විශාල පහසුකම් ප්‍රමාණයක් තියෙන මේ ලොකු වටිනාකමක් තියෙන වාහන. ඒවා ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන්න පුළුවන් ඇති. තව ලංකාවේ නෑ ඒවා. අනිත් එක ලංකාවට ඒවා ගැලපෙන්නේ නැහැ ලංකාවේ මාර්ග පද්ධතියට එහෙම. මොකද ඒවා තියෙනවා අර මේ රියදුරා නැතුව වාහනේ යන්න පුළුවන්. නීති අනුව මේ වාහනේ සීට් එකේ වාඩි වෙලා හිටපුවාම ඇති. වාහනේට යන්න ඕන තැන ගියපුවාම ඉබේම යනවා. ඒ වාගේ ඔටෝ පයිලට් කියලා ඒවට කියන්නේ ඒ සිස්ටම් ඒ පවා තියෙනවා ඒ වාහනවල. ඕගොල්ලෝ බලන්නකො ටෙස්ලා කියලා හොයලා ටෙස්ලා කාර්. හරි. ඊළඟට මේ තව එකක් තමයි සූර්ය කෝෂ විදුලි කෝෂ යොදාගෙන වාහන භාවිතය ප්‍රවර්ධනය කරන්න ඕන. ඊළඟට ඇලදොල ගංගා ඔස්සේ ප්‍රවාහණයට පහසුකම් සැලසීම. දැන් ඔය ඉන්ධන දහනය අවම කරගන්න පුළුවන්, තදබදේ අවම කරගන්න පුළුවන් මේ ඇලදොල ගංගා ඒවා ප්‍රවාහණයට යොදාගත්තා. දැන් අපේ කොළඹ නගරේ වාගෙත් ළමයි ඕවා පහුගිය දවස්වල ක්‍රියාත්මක කරා. දැන් නම් කොහොමද දන්නේ නැහැ. දැන් කොළඹ නගරේ ලොකු වාහන තදබදයක් තියෙනවනේ. ඒතකොට ඒකට පිළියමක් විදියට කොළඹ නගරේ තියෙන ඇල මාර්ග පද්ධතියක්. ඒතකොට ඇල මාර්ග පද්ධතිය ඔස්සේ ප්‍රවාහන පහසුකම් පහුගිය කාලේ
ඔය හමුදාවේ කට්ටිය කරා. ඒක දැන් වෙනවද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. හරි. එහෙමනම් ඉතින් ඔය ටික තමයි තියෙන්නේ මේ පාඩමේ. ඕගොල්ලන්ට කතා කරන්න හරිත සංකල්පේ. හරි. අපි මේ පොඩි පේපර් එකක් කතා කරමු. පැය භාගයක් විතර අපිට තියෙනවනේ මේ හරිත සංකල්පය පාඩමෙන්. ඕගොල්ලන්ගේ නෝට් එකත් ඇති. දැන් මේ වෙද්දි හැමෝ ළඟම නෝට් එකත් අතට අරගෙන හරි බලන්නකෝ මේ මෙන්න මේ පේපර් එක. මේ පේපර් එක මම ඕගොල්ලන් ගෲප් එකට දාන්නම්. මේ ඒක නිසා මේකේ උත්තර ප්‍රශ්න ලියන්න එපා. ප්‍රශ්න ලියන්න නැතුව අපි බලමු මේකේ මේ ඉස්සෙල්ලාම මේ කෙටි ප්‍රශ්න පත්‍රේ කරන්න. කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා මේකේ. ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්න 5 බලන්නකෝ. පළවෙනි ප්‍රශ්න 5ට ඕගොල්ලෝ උත්තර ලකුණු කරගන්න කොලයක් අරගෙන 1ට 1 2ට 2 3ට 3 ඒ වාගේ ලකුණු කරගන්න. අපි සාකච්ඡා කරමු මේ විනාඩි 5ක් විතර දෙන්නම් පළවෙනි ප්‍රශ්න 5ට විනාඩි 5ක් හරි 6ක් හරි. හරි පටන් ගන්න ළමයි. කොලයක් අරගෙන උත්තර ටික ලකුණු කරන්න.
හතරවෙනි ප්‍රශ්නේ ලියලා ඉවර ඇති නේද ළමයි? ඉවර නැද්ද? 4 ඉවර නැති එක්කෙනෙක් ඉන්නවනම් කියන්න මං උඩට ගන්නවා. සර් ඉවර නෑ. සර් හරි. නේද? සර් මට ලියන්න හරියට පේන්නේ නැහනේ සිග්නල් නැහැ වගේ. එහෙමද? කවුද? නෙතන්. ඔව්. මේ ඔයාලට මේක පේන්නේ නැද්ද පේපර් එක? ඒ කියන්නේ සර් බොඳට පේන්නේ. සර් පළවෙනි තුන විතරයි ලියා ගන්න පුළුවන් උනේ බොඳට පේන්නේ. හරි මම මේක WhatsApp වලට දාන්න. WhatsApp එකෙන් බලන්න. එතකොට මම ලියා ගන්නම්. හරි 3යි දැන් ඒ කියන්නේ 4 විතර පන්ති නැත්තේ ඉවර 5 ඉඳන් වුණාට කරන්න. 5 ඉඳන් පේනවනම්. WhatsApp වලට මම පස්සේ දානවා මේක 5 ඉඳන් ඉතුරු ටික බලන්න පේනවනම් ලියන්න. අන්තියේ තව වෙලා ඕන අය ඉන්නවද?
හරි ළමයි අපි බලමු එහෙනම්. පළවෙනි එක කාබනික පොහොරක් වන්නේ කියලා තියෙනවා. කාබනික පොහොරක් වන්නේ මොනවද? යූරියා, කොම්පෝස්ට්, සුපර් ෆොස්ෆේට්, පොටෑසියම් සල්ෆේට්. කාබනික පොහොර තමයි කොම්පෝස්ට් කියලා කියන්නේ. එතකොට එකේ දෙක උත්තරේනේ. ඊළඟ එක දැනට භාවිත ඉතා කාර්යක්ෂම සූක්ෂම ජල සම්පාදන ක්‍රමය. මොකද්ද සූක්ෂම ජල සම්පාදන ක්‍රමය? බිඳු ජල සම්පාදනය. දෙකේ එක. හරිත ශාක පරිසරය පිරිසිදු කරයි. එම ප්‍රකාශයට වඩාත්ම හොඳින් ගැලපෙන ප්‍රකාශය. රයිට් කියන්නකෝ බලන්න. මැසේජ් එකක් දාන්න නැත්නම් chat එකට. ඕන එකක්. එක උත්තරේ මට කියන්න. හරිත ශාක පරිසරය පිරිසිදු කරයිලු. එතකොට ඒකට වඩාත් හොඳින් ගැලපෙන ප්‍රකාශය. මේ ශ්වසනය කියලා ශ්වසනයේ මගින් ළමයි හරිත ශාක මේ පරිසරය පිරිසිදු කරන්නේ ශ්වසනයේ මගින් පරිසරය පිරිසිදු වෙන්නේ නැහැ. ශ්වසනයේදී පරිසරයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනව නේද? එතකොට මේකේ වඩාත්ම ගැළපෙන එක මට හිතෙන්නේ අංක 2. අංක 4 කියලා සමහර අය මැසේජ් කරලා තිනවා. 4 වැරදි මේකයි. 4 වෙනි එක වැරදි. විනාඩියක් ඉන්න. එතකොට මේකේ මේ ජෛව ප්‍රතිකර්මණය කියන එක තමයි 4 වෙනි උත්තරේ. ජෛව ප්‍රතිකර්මණය කියන්නේ ළමයි මේ ශුද්‍ර ජීවීන් යොදාගෙන පරිසර දූෂණය මැඩ පවත්වන එක. නැත්නම් පරිසර දූෂණය වැළැක්වීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගන්න එකට තමයි ජෛව ප්‍රතිකර්මණය කියන්නේ. එතකොට ජෛව ප්‍රතිකර්මණය කියන එක 8 පන්තියේදී ඔය තිබ්බ එකක්. ඒක ගන්න බෑ මේකට. ප්‍රභා සංශ්ලේෂණයේ සමා මේකට ගැළපෙනම උත්තරේ. ඊට පස්සේ 4 වෙනි එක අකාබනික පොහොර යෙදීමේ වාසියක් ආනවා අපේ. පසෙහි පාංශු ජලය හොඳින් රඳා තිබීම, පසේ ව්‍යුහයේ වැඩි දියුණු වීම, වගාවට හිතකර ශුද්‍ර ජීවීන්, ගැඩවිලින් වැනි ජීවීන් විනාශ වීම, පොහොර සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම. අකාබනික පොහොර කියන්නේ රසායනික පොහොරනේ. එතකොට රසායනික පොහොර යෙදීමේ අවාසිය. උත්තරේ අංක 3 හරි. රසායනික පොහොර යෙදීමේ අවාසිය තමයි වගාවට හිතකර ශුද්‍ර ජීවීන්, ගැඩවිලින් වැනි ජීවීන් විනාශ වීම. 5. පලිබෝධකින් මර්ධනය සඳහා යොදාගත හැකි ශාක වර්ගයන්ය. පලිබෝධකින් කියන්නේ වගාවට හානි කරන කෘමිසත්තු. එතකොට ඒගොල්ලෝ මර්ධනය කරන්න වඩාත් සුදුසු උත්තරේ බලමු උත්තර. රයිට්. උත්තරේ 2 දහස්පතිය. අනික්කෙන් එහෙම පලිබෝධකයේ විනාශ වීමක් වෙන්නේ නැත. 6. කොම්පෝස්ට් නිපද වෙන සුදුසුම ද්‍රව්‍යයකි. මෙතන තියෙන වඩා සුදුසු එක තමයි ගොම. අනිකව එකක්වත් යොදා ගන්න බෑ ළමයි. ගොම හැරුණාම දි รา පත් වෙන ශාක හා සත්ව කොටස් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඔය ලී කුඩු ඒ වාගේවත් පුළුවන් ළමයි යොදා ගන්න. හැබැයි ලී කුඩු ඒවා ගොඩක් කල් යනවා දිරන්න. ඉතින් ඒක නිසා වඩාත් ගැළපෙන එක තමයි ගොම.
දැන් ගොම කියන්නේ ඇත්තටම හදන්න දෙයක් නැහැ. කෙලින්ම මේ යොදන්න පුළුවන් පෝර විදියට. 7. ස්වභාවික පරිසරයේ සිදුවන හානිය අවමන ආකාරයට එසේ නැත්නම් හානි නොවනසේ භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාම. මේකට කියනවා අපි හරිත සංකල්පය කියලා. උත්තරේ දෙක නේද? හරිත සංකල්පය. හරිත සංකල්පයේ අර්ථ දැක්වීම මේක කෙලින්ම ළමයි. බලන්න නෝට් එකේ තියෙනවා. පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපයේ තුලින් වර්ෂයක් තුලදී වායුගෝලයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මේකට කියනවා කාබන් පිය සටහන කියලා. කාබන් පිය සටහන. යම් පුද්ගලයෙක් යම් ආයතනයක් යම් ක්‍රියාවලියක් වර්ෂයකදී වායුගෝලයට පිට කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කාබන් පිය සටහන කියලා කියන්නේ. ඒතර කාබන් පිය සටහන අඩු වුණාම පරිසර දූෂණය අඩුයි. මම ඔය ගැන කතා කරා. හරිතාගාර වායුවක් ලෙස සලකන්නේ හරිතාගාර වායු රයිට් ළමයි හරිතාගාර වායු කියන්නේ වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යන්න දායක වන වායු. මෙතන ඉන්න ප්‍රධානම එක්කෙනා මීතේන්. දැන් අපේ වායුගෝලයේ ඉන්න වායුන්ගෙන් මේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඉහළ නංවන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. හැබැයි ළමයි කාබන් ඩයොක්සයිඩ් දැන් කාබන් ඩයොක්සයිඩ් හේතු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩි නිසා. දැන් අපි ගත්තොත් මීතේන් අණුවකුයි කාබන් ඩයොක්සයිඩ් අණුවකුයි කාබන් ඩයොක්සයිඩ් අණුව වාගේ 20 ගුණයක් ප්‍රබලයිලු මීතේන් අණුව. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වලින් මේ වායුගෝලයේ උෂ්ණත්වය එක අණුවකින් රඳව ගන්න ප්‍රමාණය ගන්නකො. එතකොට ඒ වාගේ 20 ගුණයක් රඳව ගන්නවලු මීතේන් අණුවකින්. ඒ වුණාට මේ එහෙම තනියම ගත්තාම මීතේන් ප්‍රබල වුණාට පොදුවේ ගත්තාම කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩිපුර වායුගෝලයට එකතු වෙන නිසා කාබන් ඩයොක්සයිඩ් තමයි වැඩි හානියක් කරන්නේ මේ හරිතාගාර වායුවක් විදිහට ක්‍රියා කරන්නේ. කාබන් මුදා හැරීම වැඩි වශයෙන්ම සිදුවන ක්‍රියාවලිය. මේ තියෙන ඒවායින් ළමයි ප්‍රවාහනයේදී නේ ප්‍රවාහනයේදී. හරි. එහෙනම් ওই විදිහට තමයි උත්තර ටික එන්නේ. මම මේ පේපර් එක දානවා දෙවනි කොටසටත් ඔයගොල්ලෝ උත්තර ලියන්න. රයිට්. එහෙනම් අද අපි පාඩම නතර කරනවා මෙතනින්. ඊට පස්සේ අපි බලමු ලබන සතියේ ඊතුරු කොටස. හරි. එහෙනම් ආයුබෝවන් හැමෝටම අපි ලබන සතියේ අලුත් පාඩම අයබෝන් ආයුබෝවන්. අයබෝන් සර්. හරි හැමෝටම ආයුබෝවන්. අයබෝන්